නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සෙකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බු විඤ්ඤුහේති සුප්පටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යොගානි අට්ඨ පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සම්භං සබ්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහබෝධින් බුද්ධ රූපං සකලං සදා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුප්පාටිපන්න අනුත්තර සාදු සාදු. හොඳයි අපි වැඩසටහන ආරම්භ කරමු. සූත්‍ර අධ්‍යයනය එහෙම නැත්නම් ත්‍රිපිටක පරිශීලනය කියන මාතෘකාව යටතේ සිද්ධ කරන මේ 7 වෙනි දේශනාව තමයි අද දවසේ අපි මේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අද අවසාන නිකාය සූත්‍ර පිටකයේ තියෙන කුද්දක නිකාය තමයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ, පරිශීලනය කරන හැටි ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේක විශේෂ නිකායක්. කලින් අපි අධ්‍යයනය කරන්නට යෙදුන, පරිශීලනය කරන්නට යෙදුන දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය කියන ඒ නිකායවල වල සැකැස්ම, දේශනාවල තියෙන ගම්භීරත්වය, දේශනා කොච්චර ප්‍රායෝගික වෙනවාද කියන කාරණා අපි යම් ප්‍රමාණයකට හරි අපිට පොඩි හිතේ දැන් මනසේ අදහසක් තියෙනවා. අද දවසේ තියෙන කුද්දක නිකාය කියන කොටස සාකච්ඡා කරන්නට. ඉතින් ඒකෙන් භාගයක් විතර පොත් 15ක් තියෙනවා කියලා අපි දන්නවා. ඒකෙන් පොත් අඩුම ගානේ 7ක්වත් අද බලමු වෙලාව තියෙන හැටියට අපි
බලන හැටි පොඩ්ඩක් ඉගෙන ගන්න. කොට මේක අපි කලින් කතා කරගෙන ආපු වැඩසටහන එහෙම නැත්නම් ඊට පොඩ්ඩක් මේ වැඩසටහන චුට්ටක් වෙනස් වෙනවා වෙන ආරකින් තමයි අද දවසේ අපි මේ වැඩසටහන කතා කරගෙන හේතුව තමයි මේ කුද්දක නිකායේ තියෙන වෙනම පොත් වල එකමුතුවක්. මුල් කාලේ මේ කුද්දක නිකාය කොටසක් ස්වාමීන් වහන්සේලා කියනවා විනය පිටකයට අන්තර්ගත වෙලා තිබුණා සූත්‍ර පිටකයත් එක්ක එකතු වෙලා කියලා. මජ්ක්‍ධිම බාණක කියන පිරිස සූත්‍ර පිටකයටම අන්තර්ගත වෙලා තිබුණා කියලා කියනවා. තව කොටසක් කියනවා මේක මුල් කාලේදී අභිධර්ම පිටකයට අන්තර්ගත වෙලා තිබුණා කියලා. ඉතින් ඔන්න වගේ මත තියෙනවා. ඉතින් කොහොම නමුත් අපි අද දවසේ අපිට නියමිත වෙලා තියෙන කොටස අපි ඉස්සෙල්ලා සිද්ධ කරලා පස්සේ බලමු ඊට අදාළ කාරණා ටිකක් කතා කරන්නට. කුද්දක නිකාය. එතකොට කුද්දක නිකායේ පොත් 15ක් තියෙනවා. එතකොට ඒකෙන් අපි භාගයක් විතර අපි බලමු අද දවසේ කතා කරන්නට. අවසාන දවසේ කුද්දක නිකාය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් පොත් ටික කොහොම එකතු කරලා අපි පොඩි මතක තියාගන්න විදිහක් අපි බලමු. අපි දැන් මෙතන ඉඳලා පළවෙනි පොතේ ඉඳලා අපි කතා කරගෙන යන් කලින් නිකායවල අපි කතා කරපු ක්‍රමයටම ඒකේ වෙනස් වෙන්නේ අපි එක මාතෘකාවක් තියාගෙන තමයි ගිය වැඩසටහන් වල කතා කරේ සතිපට්ඨානය කියන එක. ඒතර අන්න ඒක තමයි අද දවසේ මේ වැඩසටහනේ වෙනස් වෙන්නේ. සතිපට්ඨානය කියන එක දීඝනිකායේ සංගීති සූත්‍රයේ දසුත්තර සූත්‍රයේ හරහා තමයි අපි අරගෙන ආවේ මජ්ක්‍ධිම නිකායටත් සංයුත්ත නිකායටත් අංගුත්තර නිකායටත් කියන එක. එතකොට ඒක මේකෙත් ගෙනියන්න පුළුවන්. නමුත් සමහර පොත්වල ඒ දේවල් සඳහන් නොවන හින්දා මම ඒක පොඩ්ඩක් අද ඒ සතිපට්ඨානය කියන එක මූලික කරගෙන කතා කරන එක තමයි අද දවසේ මේ වැඩසටහනේ නැවතුනේ. නමුත් ඒ පොතට අදාළ එක සූත්‍ර පාඨයක් ඉස්මතු කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට කුද්දක නිකාය කියලා කියන්නේ සූත්‍ර පිටකයේ තියෙන පස්වෙනි නිකාය. එතකොට ඒ කුද්දක නිකායේ පළවෙනි පොත තමයි කුද්දක පාඨ පාළිය කියන එක. හැමෝටම පේනවා ඇති. එතකොට මේ කුද්දක පාඨ පාළිය තමයි මේ කුද්දක නිකාය පටන් ගන්න පළවෙනි පොත. එතකොට කුද්දක පාඨ කියන වචනේම තියෙනවා මේ කුද්දක නිකාය ආරම්භ කරන පොත හැටියට ඒ වචනේම ගැබ් වෙලා තියෙනවා. සූත්‍ර පිටකයේ මේක 18 වෙනි ග්‍රන්ථය. අපි ඒ කියන්නේ මේ වෙනකොට සූත්‍ර පිටකයේ ග්‍රන්ථ 17ක් කතා කරලා තියෙනවා. මතක ඇති කලින් වැඩසටහනේ අපි අවසානයටම කතා කරේ ඒ 17 වෙනි ග්‍රන්ථය පිළිබඳව. ඒතර බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ 24 වෙනි ග්‍රන්ථය. දැන් පොඩ්ඩක් මතක් කරලා ගන්න අපි කලින් වැඩසටහන් වල මොනවද කතා කරේ කියලා. එතකොට මේක බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ 24 වෙනි ග්‍රන්ථය. ඒතර කුද්දක නිකාය ඊටාම පොඩි පොතක්. හරි ලේසි අපි දන්නම දේශනා ටිකක් තමයි තියෙන්නේ. එකක් දෙකක් තමයි අපි දන්නේ නැතිව තියෙන්නේ. ඒ නිසා මේ දේශනාව ගොඩාක් මේ අපිට කාලේ ගොඩාක් කැප කරන්න අවශ්‍ය නැහැ. මොකද අපි දන්න සූත්‍ර ටිකක් තියෙන නිසා. ඒ දේශනා 9යි තියෙන්නේ. ඔය පළවෙනියට මම දාලා තියෙන දේශනා 9 තමයි මේ කුද්දක පාඨ පාළිය කියන පළවෙනි කුද්දක නිකායේ පොතේ තියෙන්නේ. පළවෙනි එක තමයි සරණාගමනය. සරණාගමනය අපි දන්නවනේ. බුදුරජාණන් වහන්සේ ධර්මරත්නය ආර්ය මහා සංඝරත්නය සරණ යාම තමයි ශාසන වැඩපිළිවෙලේ ආරම්භය හැටියට සඳහන් කරන්නේ. එතකොට ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි ශික්ෂාපද 10 දස සික්ඛාපදං. තුන්වෙනි එක ද්වතින්සක්කාරය කියන්නේ මේ අපි භාවනා මනසිකාර කරන්න ගන්න කොටසක්. එතකොට පිරිත් පොතේ ඕක සඳහන් වෙනවා. ඊළඟට කුමාර පඤ්ඤ. ඒතර කුමාර පඤ්ඤා කියන එක මතක ඇති දීඝනිකායේ දසුත්තර සහ සංගීති සූත්‍රයේ කතා කරනකොට ඔය කුමාර පඤ්ඤය ගැන මම මේක මතක් කරලා තියෙනවා ඒක නාමකින් ආදී කාරණය. ඊළඟට පස්වෙනි එක තමයි මංගල සූත්‍රය. ඔක අපි හැමෝටම කටපාඩම් දේශනාවක්. ඊළඟට රතන සූත්‍ර දේශනාව. ඊළඟට තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාව. සමහරක් කට්ටිය ඔක දන්නවා ඇති. අටවෙනි එක තමයි නිදිකාඩ සූත්‍ර දේශනාව. නවවෙනි එක මෙත්ත සූත්‍රය කියන්නේ කරණීය මෙත්ත සූත්‍ර දේශනාව. ඒත් ඔන්න ඔය ටික තමයි පළවෙනි කුද්දක නිකාය පොතට අයිති වෙන්නේ. බලන්න දැන් මේක සූත්‍ර පිටකයේ තියෙන එක පොතක්. හැබැයි දේශනා 9යි තියෙන්නේ. මතක ඇති අංගුත්තර නිකාය සංයුත්ත නිකාය හැම සූත්‍ර පළවෙනි පොතක හැම සමහරක් ඒ වගේ 700යි 800යි 900යි 1000 ගණන් එහෙම තිබුණා. හැබැයි කුද්දක නිකායේ පළවෙනි එක මේ විදිහට දේශනා 9ක් අන්තර්ගත වෙලා තියෙන ඉතාම පොඩි පොතක්.
එතකොට කුද්දක පාඨය කියන මේ පොත මම සඳහන් කළ තියෙනවා සාරාංශයක්. මෙම කුද්දක පාඨ පොත යනු සරණාගමනයේ පටන් මෙත්ත සූත්‍රය විසින් නවපාකාර පාඨයන්ගේ සංග්‍රහය වේ. එතකොට මේකේ අන්තර්ගත වෙන්නේ සරණාගමනයේ ඉඳලා මෙත්ත සූත්‍රය දක්වා අංග 9ක දේශනා තමයි අන්තර්ගත වෙන්නේ. පංච නිකාය අතර කුද්දක නිකායේ මුල සිටිනා පෙළ කුද්දක පාඨ නම් මේ. එතකොට මම මේක සඳහන් කරා. මේක තමයි කුද්දක නිකායේ පළවෙනියටම තියෙන පොත කුද්දක පාඨ පාළිය. මෙම පාඨ නාමයෙහි අගනා සම්බන්ධතාවයක් ගොඩනැගෙන බව පරමත්ත ජෝතික අට කතාවේ සඳහන්ව තිබේ. එතකොට මේ දේශනා 9 යම්කිසි රටාවක් අනුව තමයි සංගීතිකාරක මහා රහතන් වහන්සේලා මේක ගොඩනගලා තියෙන්නේ. ඒ කතාව තමයි පරමත්ත ජෝතික අට කතාවේ සඳහන් කරලා තියෙන ධම්ම පාඨය. එතකොට මම ඒක ඒ අට කතාවෙන් මෙතෙන්ට අවශ්‍ය කාරණා ටික අරගෙන තියෙනවා. පළමු සරණාගමනයෙන් සාමණේර භික්ෂුවක් වශයෙන් හෝ දෙව් මිනිසුන් උපාසකයන් වශයෙන් හෝ ශාසනයට බැස ගැනීම මෙයින් සිදුවන නිසා පළමුව දක්වා තිබේ. එතකොට සරණාගමනය තමයි භික්ෂුත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන සාමණේර ස්වාමීන් වහන්සේත් ඒ වගේම මනුෂ්‍ය දේව ආදී ඒ උපාසකත්වය බලාපොරොත්තු වෙන කවුරු හරි කෙනෙක් ශාසනයේ බැස ගැනීම මූල බීජය වපුරන්නේ සරණාගමනයෙන්. ඒකයි පළවෙනියටම කුද්දක පාඨයේ සරණාගමනය සඳහන් කරලා තියෙනවා කියලා පරමත්ත ජෝතික අට කථාචාර්යන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. දෙවැනි එක දස සික්ඛාපදය. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීම ආදී ඒ ශික්ෂාපද 10 දෙවනුවට ශික්ෂාපද සඳහන් කරලා තියෙන්නේ දැක්වීමෙන් සීල සමාදානයත් හික්කීමත් දක්වා තිබේ. එතකොට සරණාගමනය පළවෙනියට තියලා දෙවැනියට දක්වලා තියෙනවා ශික්ෂාපද. ශික්ෂාවෙන් කරන්නේ මොකක්ද? හික්මීම සහ සීල සමාදානය. එතකොට ශාසන වැඩපිළිවෙල ගොඩනගලා තියෙන සීල සමාධි ප්‍රඥා. එතකොට ශාසනයට යම් කෙනෙක් ඇතුළු වුණා සරණාගමනේ. එතකොට එයාගේ හික්මීම දෙවනුවට සීලය දක්වලා තියෙනවා සීල සමාදානය. ඊළඟට ද්වත්තින් සක්කාරය එහෙම නැත්නම් පිළිකුල් භාවනාව තුන්වෙනියට දාලා තියෙනවා. ඒකේ ගැඹුරු අර්ථය තමයි පිළිකුල යම් කෙනෙක් බලනවා කියලා කියන්නේ ඒක කේසා ලෝමා නකා දන්තා ආදී ලෙස ඒක මෙනෙහි කරනවා කියලා කියන්නේ එයා රාග ප්‍රහාණයට හේතු වන කර්මස්ථානය තෙවනුවට එයා වඩන කෙනෙක්. එයා ප්‍රගුණ කරන කෙනෙක්. ඒකයි ඒක රාග ප්‍රහාණයට හේතු වෙන කාරණයක් හැටියට කර්මස්ථානයක් හැටියට තුන්වෙනියට දාලා තියෙනවා. එතකොට මේක අට කතාවේ සඳහන් වෙන ධම්ම පාඨය. ඊළඟට කුමාර පඤ්ඤය. එතකොට හතරවෙනියට තියෙන්නේ කුමාර පඤ්ඤය කියන එක මේන් මෝහ ප්‍රහාණයට හේතු වන කර්මස්ථානයේ සිදුවනුව දක්වා තිබේ. එතකොට ඒක නාමකින්, ද්වය නාමකින්, තිස්සෝ නාමකින් ඔය විදිහට දසනාමකින් යනකම්ම 1 2 3 4 5 6 7 8 9 10 කියලා ප්‍රශ්න 10කට පිළිතුරු දෙන එක තමයි ඒකේ තියෙන්නේ. එතකොට ඒක ඉතාම ගැඹුරු ධර්ම කාරණා ගණනාවක් විවර වෙනවා. ශාසනයේ ගොඩාක් පැති අහු වෙනවා. නිකායවල වල කතා කරන ධර්ම කාරණා ගොඩාක් ගොනු වෙලා තියෙනවා. ඒක මෝහය ප්‍රහාණයට හේතු වෙන නිසා සිව්වණයට දක්වලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඊළඟට මංගල දේශනා මංගල සූත්‍රය. ආත්ම ආරක්ෂාව සඳහා ඉවහල් වන කරුණු මෙහි දේශනා වේ. තමගේ ආත්ම ආරක්ෂාව සඳහා ඉවහල් වන කරුණු මේ දේශනාව වෙනවා. මේක අට කතාවේ තියෙන කාරණයක්. ඉතින් ඒ නිසා මංගල සූත්‍රය තව එක එක විදිහට අපිට මේක විග්‍රහ කරන්න පුළුවන්. මේකේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කොහොමද ගමන් කරන්නේ යදී ගැඹුරු පැති විවරණය කරගන්න පුළුවන්. නමුත් මම මේ මෙතන සඳහන් කරලා තියෙන මේ අට කතාව මේ පොත සම්බන්ධයෙන් පළවෙනි දේශනා කුද්දක පාඨ සම්බන්ධයෙන් උන්වහන්සේලා දරන මතය. ඊළඟට රතන දේශනාව රතන සූත්‍ර දේශනාවෙන් පරාරක්ෂාව කියන්නේ බාහිර ආරක්ෂාව සැලසෙන කරුණු මෙහි ඇතුළත් වේ. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ගුණයන් සඳහන් කරලා ආරක්ෂාක පිරිතක් ඇටියට තමයි රතන සූත්‍රය ගොඩාක් වෙලාවට සාකච්ඡා කරන්නේ. ඒක මෙතන සඳහන් කරලා තියෙනවා. ඊළඟට තිරෝ කුඩ දේශනාව. මෙමගින් රතන සූත්‍රෙහි දේශනා කළ භූත නාමයෙන් හැදින්වෙන සත්ව කොට්ටාසයන් අතුරෙන් එක්තරා කොටසක් දැක්වෙන අතර එමගින් පුණ්‍ය සම්පත්තියෙහි පමාවිහිමි විපාක පැහැදිලි කෙරේ. එතකොට කුසල කර්ම පින්දහම් කිරීමෙන් ප්‍රමාද වුණොත් ඒකෙන් සිද්ධ වෙන විපාකය තිරෝකුඩ දේශනාව ඇතුළේ ඉතාම ලස්සනට සාකච්ඡා කරනවා කියලා අටුවාචාර්ය වහන්සේ පැහැදිලි කරනවා තිරෝකුඩ දේශනාව.
ඊළඟට නිදිකණ්ඩ දේශනාව නිදිකණ්ඩ සූත්‍රය. මෙම දේශනාවෙන් පුණ්‍ය සම්පත්තියෙහි අප්‍රමාද වීමේ ආනිසංස දැක්කේ. එතකොට පින්න කිරීමේ අප්‍රමාදය පිළිබඳව මේ ආනිසංස පිළිබඳව මේ නිදිකණ්ඩ දේශනාවේ සඳහන් වෙනවා. අවසාන මිත්‍ර සූත්‍රය කරණීය මිත්‍ර සූත්‍රය මේ දේශනාව තුළින් ද්වේෂ ප්‍රහාණයට අවශ්‍ය වෙන කර්මස්ථානයක් හැටියට සඳහන් වෙනවා කියලා සඳහන් වෙනවා. එතකොට හොඳට බලන්න මේක නිවිහැනහිල්ලේ මේ සූත්‍ර දේශනා 9ක් තිබුණට මේ ශාසන වැඩපිළිවෙල තමයි මේකේ අන්තර්ගත කරලා තියෙන්නේ. ඒ කියන්නේ භික්ෂුවක් භික්ෂූත්වයකට යෝග්‍ය වීම සඳහා පුරුදු කරන්න අවශ්‍ය කරන ධර්මකාරණා ගොන්නක් මේ පොතේ අන්තර්ගත වෙනවා. ඊළඟට උපාසකයෙක් උපාසිකාවක් වීම සඳහා අවශ්‍ය කරන ධර්මකාරණා තමයි පිළිවෙලකට මේ කුද්දක පාඨ පාළිය කියන පොතේ සඳහන් කරලා තියෙන්නේ. හැමෝටම වැටහීමක් ඇති කුද්දක පාඨ පාළිය කියන එකේ තියෙන විශේෂත්වය අපි දැන් බලමු. පොතට ගිහිල්ලා සූත්‍ර පිටකයේ තියෙන පොත කොහොමද හැසිරෙන්නේ කියන එක. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා 24 මම කිව්වා මේ 24 වෙනි ග්‍රන්ථය තමයි ත්‍රිපිටක බුද්ධ ජයන්තියේ. ඊළඟට 18 වෙනි ග්‍රන්ථය සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ප්‍රථම භාගය. දැන් අපි ඉන්නේ කුද්දක පාඨ කියන කොටසේ. අපි මේ පොතේ මේ විදිහට අපි කලින් ඒ වගේත් බලලා තියෙනවා. ඒ විදිහටම තමයි මේ පොතත් සැකස්ම ආදිය පෙන්눔 කරන්නේ. එතකොට මතක ඇති මෙන්න මේ ධම්ම පාඨයේම අපි කතා කරලා තියෙනවා. හැම පොතකම මේක අන්තර්ගත වෙන කාරණාවක්. එතකොට මම පටුනට ගියාම මේ හැමෝටම පේන ඇති කුද්දක නිකාය පඨම භාගය විෂය සුච්චි කියලා තියෙන කුද්දක පාඨ පාළිය. එතකොට මෙන්න මේ නමය ගැන තමයි අපි කතා කරේ. එතකොට අපි එකක්කට ගිහිල්ලා බලමු කොහොමද කියලා. මේ විදිහට තමයි ග්‍රන්ථය ආරම්භ වෙන්නේ. සරණාගමන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ඔය විදිහට ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. එතකොට ඔය සරණාගමනේ ඔය විදිහට සඳහන් වෙනවා. ඊළඟට දස ශික්ෂාපදය පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඔය විදිහට දස ශික්ෂාපදය දෙවෙනියට සඳහන් වෙනවා. ඊළඟට දෝතින් සංකාරය අත්තිමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මාංසං නහරු අට්ටි අට්ටි මිංජා වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතෝ සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං මත්තකේ මත්තලුම් ගන්ති. ඊළඟට හතරවෙනි එක කුමාර පංචේ ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ටිතිකා ද්වේ නාමකින් නාමංච රූපංච තීනි නාමකින් තිස්සෝ වේදනා චත්තාරි නාමකින් චත්තාරි අරිය සත්‍යානි පංච නාමකින් පංච උපාදානස්කන්ධා ච නාමකින් ච අජ්ජත්තිකානි ආයතනානි සත්ත නාමකින් සත්ත බොජ්ජංගා අට්ඨ නාමකින් අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ නව නාමකින් නව සත්තාවාසා දස නාමකින් දසාංගේහි සමන්නාගතෝ අරහාති උච්චතිති. එතකොට ඕක තමයි කුමාර පඤ්ඤේ හැටියට සඳහන් වෙන්නේ. මේ විදිහට තමයි මේ පොතේ යන්නේ. මේ පිරිත් පොතේ තියෙන දේවල් අපි පිරිත් පොතක් හැමෝම බලලා ඇති. ඒ විදිහම තමයි ඊළඟට මංගල සූත්‍ර දේශනාව, රතන සූත්‍ර දේශනාව, ඊළඟට නිදිකණ්ඩ දේශනාව, තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාව, මෙත්ත සූත්‍ර දේශනාව, ඔය දේශනා ටික ඔය විදිහට තමයි යන්නේ. මේක හරිම වැදගත්. අපිට හැමෝම මේ පොත කියවන එක හොඳයි. සූත්‍ර 9යිනේ තියෙන්නේ. මේකට ඕනනම් විනාඩි මේක කියවන්න විනාඩි 45ක් 50ක් ඇයි ඕනනම්. එතකොට අපේ සූත්‍ර පිටකේ එක පොතක් සම්පූර්ණයෙන්ම කියවපු කෙනෙක්. දැනටම මේක කටපාඩම්නේ. නමුත් අපි මේ පොත භාගත කරගෙන මේක පොඩ්ඩක් කියවලා බලනවා. කොහොමද පෙළ එහෙම නැත්නම් සූත්‍ර ත්‍රිපිටකයේ සූත්‍රයක් කියවීමේ ඒ ගන්න ඒ අත්දැකීම ගන්න පුළුවන් මේ පොත සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. ඒතර මේක තමයි කුද්දක පාඨ පාළිය කියන පොත. හැමෝටම මේ පොත සම්බන්ධයෙන් යම්කිසි වැටහීමක් එන්න ඇති. අපි දෙවෙනි එකට යමු. දෙවෙනි එක හැමෝම දන්න එකක්. දෙවෙනි එකත් ධම්මපද පාළිය. ඉතින් මේක ගැන ඉතින් මට වඩා සමහර විට
එතන ඉන්න කට්ටිය දන්නවා ඇති මොකද ධම්මපදය කියලා කියන්නේ අපේ බෞද්ධයන්ගේ හදවත වගේ කියලා කියන්නේ. එතකොට ධම්මපදය කුද්දක නිකායේ දෙවන ග්‍රන්ථය. කුද්දක නිකායේ පළවෙනි එක තමයි කුද්දක පාඨපාලිය, දෙවෙනි එක ධම්මපදය. සූත්‍ර පිටකයේ 18 වන ග්‍රන්ථයේ හේතුව කුද්දක පාඨපාලියත් ධම්මපදයක් කියන දෙකම එක පොතේ අඩංගු වෙන නිසා ඒකත් 18. එන බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ ඒකත් 24 වෙන ග්‍රන්ථය හැටියට තමයි සඳහන් වෙන්නේ ධම්මපදය. මම මේකෙත් පොඩි වග්ග ටිකේ සහ ඔක්කොගෙම පොඩි සාරාංශයක් එකතු කරලා තියෙනවා. ඒක අපි ඉස්සෙල්ලා ඉවර කළා පොත දිහාට අවධානය යොමු කරමු. ධම්මෝචසෝ පදංචාති ධම්මපදං. ධම්මපදය කියලා කියන්නේ මොකක්ද කියලා අටුවාවේ සඳහන් කරනවා. ධර්ම සංඛ්‍යාත පදය ධම්මපදය නම් වේ. ඒකට ධර්මය සංඛ්‍යාත පදය ධම්මපදේ වේ. ධම්ම කියන වචනය ධම්මපද ඒ පටන් ගන්නම ගාථාවෙන් අපි ඒක පොඩ්ඩක් ඉස්මතු කරලා අරගමු. එතකොට ධර්ම සංඛ්‍යාත පදය තමයි ධම්මපදය වෙන්නේ කියලා සඳහන් කරනවා. මේකේ වර්ග 26ක් තියෙනවා. වර්ගයක් ගැන අපි අහලා තියෙනවා වර්ග කියලා කියන්නේ මොනවද කියන එක. ඒත් වර්ග 26ක් ධම්මපද පොතේ ඇතුළත් වෙනවා. ගාථා 423ක් ඇත. ඒ ගාථාවලට අර්ථකථනය කරමින් ලියූ කතාවස්තු 299ක් තියෙනවා. ඒකට ධම්මපදයේ ගාථාවක් තියෙනවා. ඒ ගාථාව විශ්ලේෂණය කරන්න හේතුව නිදාණය මොකටද මේක කිව්වේ කියන ඒ කතාව තියෙන්නේ අට කතාවේ. එතකොට ඒ කතා 299ක් තියෙනවා. ඒකට කියනවා ධම්ම පදට්ට කතාව කියලා. අපි අටුවාව ගැන තාම කතා කරන්න ගත්තේ නෑ. නමුත් මේක සම්පූර්ණයෙන්ම අට කතාවත් එක්ක යන්නේ. මොකද ධම්මපදයේ ගාථාව විතරයි සූත්‍ර පිටකයේ තියෙන්නේ. කතාව බලන්න ඕන නම් ඒක පාදක සතහන් හේතුව නිදාණය ආදී කාරණා අනිවාර්යයෙන්ම අට කතාව අසුරු කරන්නට සිද්ධ වෙනවා. ඒකට ධම්මපද පාළිය කියන සූත්‍ර පොතත් ධම්මපදට්ට කතාව කියන අට කතාව දෙක මේ පොත අධ්‍යයනය කරන යම් කෙනෙකුට එයා ගාව තියෙන්නට අවශ්‍ය කරනවා. එතකොට මෙන්න මේ ටික තමයි වග්ග 26 යමක වර්ගය තමයි පළවෙනි එක. මේකේ ගාථා 20ක් තියෙනවා කතාවස්තු 14යි. එතකොට මං යමක වගේ චූටි සාරාංශයක් දාලා තියෙනවා. මේක යුගල ගාථා තියෙන්නේ. යමක වගේන් හොඳ නරක සංකල්පය ප්‍රශස්ත කර ගනිමින් සනාතන දහමක් ඉදිරිපත් කරේ. කියන්නේ අටුවාවේ සඳහන් කරනවා මේ හොඳ නරක කියන සංකල්පය ඉස්මතු කරන්න ගනිමින් සනාතන දහමක් මේ ගාථා වලින් ඉදිරිපත් කරනවා. මෙහි එන ගාථා මම සඳහන් කරා වගේ යුගල වශයෙන් තමයි දැක්වෙන්නේ. ඒ තාම සාරාංශයක් මේ සාරාංශයෙන් හිතන්න එපා එහෙනම් හැම ගාතාවක්ම මෙහෙමයි කියලා නෑ. මේක මේ අටුවාව සඳහන් කරන කාරණයක් තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. මේ ගාථා සමහර විට මුළු ත්‍රිපිටකයම අධ්‍යයනය කරන්න වෙනවා. ඒ සමහර ගාථාවල අර්ථය තේරුම් ගන්නට. ඒතර ඔන්න යමක වගේ ගාථා 20යි කතාවස්තු 14යි. දෙවෙනි අප්‍රමාද වර්ගයේ දෙවෙනි වර්ගය ගාථා 12යි කතාවස්තු 9යි. තාම වැදගත්. දෙවෙනි වර්ගය අප්‍රමාද වර්ගයෙන් අප්‍රමාදයට ප්‍රශංසා හා ප්‍රමාදයට නින්දා කර ඇත. අප්‍රමාදයේ ගුණයන් ඉස්මතු කිරීමත් ප්‍රමාදයට වැටුනහම ඒක ප්‍රමාදය නින්දා කිරීමත් මේ ගාථාවල හයිලයිට් එක හැටියට සඳහන් වෙනවා කියලා අටුවාචාර්ය වහන්සේ සඳහන් කරනවා. ඒකට ගාථා 12යි කතාවස්තු 9යි. යමක වගේ ගාථා 20යි කතාවස්තු 14යි. තුන්වෙනි චිත්ත වර්ගය මෙහි ගාථා 11ගේ කතාවස්තු 9කි. චිත්ත වර්ගයෙන් චිත්ත කියන්නේ හිතට කියලා හැමෝටම තේරෙනවා. සිත දමනය සංවරය ගැන විස්තර වේ. හිතක් කොහොමද දමනය කරන්නේ සංවර කරන්නේ හිතක ස්වરૂපය මේ ගාථා වලින් සාකච්ඡා කරනවා කියලා සඳහන් වෙනවා. ගාථා 11ක් කතාවස්තු 9ක් ඇතුළත. ඊළඟට පුප්ප වර්ගය හතරවෙනි එක තමයි පුප්ප වර්ගය. මෙහි ගාථා 16කුත් කතාවස්තු 11කුත් අන්තර්ගත වෙනවා. පුෂ්ප වර්ගයෙන් මල අරමුණක්සේ දැන් පුෂ්පය කියන්නේ මලටනේ. මල අරමුණක්සේ තබාගෙන නෛතික උපදෙස් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ලෝකයේ සම්බන්ධයෙන් තියෙන ඒ දේවල් පොඩ්ඩක් ඉදිරිපත් කිරීමක් මේ ගාථා වලින් සඳහන් වෙනවා. මේ අටුවාව සඳහන් කරන කාරණේ. ඊළඟට බාල වර්ගයේ පස්වෙනි මෙහි ගාථා 16ක් කතාවස්තු 14ක් ඇතිනවා. බාල වර්ගයේ බාලය කියලා කියන්නේ ටිකක් නුවණ අඩු කියන එකනේ. එතන නුවණ අඩුයි කියලා කියන්නේ උගත්කම නැහැ කියන එක නෙවෙයි. උගත්කම මේ නැති එක නෙවෙයි. යාට අර පින පව කුසලයේ අකුසලයේ කියන ස්වභාවය තමයි මෙතන අනුවණ කියන එකෙන් ඉස්මතු කරන්නේ. අනුවණයාගේ ලක්ෂණ දක්වමින් අනුවණයාට සසර දිග බව දක්වයි. ඒක නුවණ නැති කෙනාට සංසාරයේ දීර්ඝත්වයත්
ඒ වගේම තමයි මෙහි සාංසාරික උන්නතිය හා පරමාර්ථ මාර්ගයේ වෙනස දක්වමින් ලාභය අනිකකි නිවන් මඟ අනිකකි යන්න දක්වා තිබෙනවා. ඒකට නිවනත් ලාභ මාර්ගයත් කියන දෙක පාරවල් දෙකක් කියලා ඉස්මතු කරනවා කියලා සඳහන් වෙනවා බාල වර්ගයේ තුලින්. ඊළඟට පණ්ඩිත වර්ගයේ 6 වෙනි එක පණ්ඩිත වර්ගයේ ගාථා 14යි කතා වස්තු 11යි පණ්ඩිත වර්ගයේ පණ්ඩිතයන්ගේ ලක්ෂණ දක්වා ඇත. ඒක පණ්ඩිතයෙක් කියන්නේ කවුද? පණ්ඩිතත්වයකට එන්නේ කොහොමද? ඔන්න ඔය වගේ දේවල් පණ්ඩිත වර්ගයේ තුලින් ඉස්මතු කරනවා ගාථාවලින්. අරහන්ත වර්ගයේ 7 වෙනි එක. ගාථා 10කුත් කතාවස්තු 10කුත්. අරහන්ත කියන්නේ රහතන් වහන්සේනේ. එතකොට සුන්දර ආකාරයෙන් රහතන් වහන්සේලාගේ ලක්ෂණ දක්වයි. දැන් අපිට තියෙන ප්‍රශ්නයක්නේ දැන් රහත් වුණාම මොකද වෙන්නේ? රහතන් වහන්සේගේ ස්වභාවය කොහොමද? රහතන් වහන්සේගේ ගැහැසිරීම කොයිද? ඉතින් ওই දේවල් අපි ප්‍රශ්නයක් කරගෙන තියාගන්න ඕනේ. දැන් දන්නවා. දැන් සූත්‍ර පිටකේ ගත්තා. කුද්දක නිකායට ගියා. දෙවෙනි පොත තමයි ධම්මපදය පාළිය. එහෙමනම් 7 වෙනි වර්ගයට ගියා අරහන්ත වර්ගයේ ගාථා 10ක් තියෙනවා කතාවස්තු 10ක් තියෙනවා. ගාථා 10 කියුවා කතාවස්තු 10 කියුවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න පුළුවන් රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ කවුද? ඇසිරීම මොනවද? මොන වගේ ස්වභාවයක්ද උන්වහන්සේගේ තියෙන්නේ කියලා. එතකොට අරහන්ත වර්ගය. 8 වෙනි එක තමයි සහස්ස වර්ගයේ මේ ගාථා 16 කතාවස්තු 14ක් තියෙනවා. සහස්ස වර්ගයේ මූල භාවනාව වන්නේ අනර්ථ පදයෙන් දහසක් දේ අසනවට වඩා යමක් අසා වූප සමයක් නිවීමක් වෙයි නම් ඒ එක ගාථා පදය උතුම් බවයි. අපිට ටිකක් අපිටත් වැදගත් කියලා මට හිතෙනවා. මොකද භාවනාව කියලා කියන්නේ මූල භාවනාව කියලා කියන්නේ මේක අපේ එකක් නෙවෙයි අටුවාවේ සඳහන් වෙන එක. දහම තාම ගැඹුරින් ඉගෙන ගන්නවට වඩා ඉගෙනගත්ත දේ දන්න එක ගාථාවද ඊටාම උවමනාවෙන් ඒක පුරුදු කරන එක පුහුණු කරන එක වූප සමයක් සඳහා මහන්සි වෙන එක. ඒක නිවීමක් ඇති වෙන ආකාරයට කටයුතු කරන එක යොදා ගන්න එක තමයි උතුම් කියලා මේ සහස්ස වර්ගයේ සඳහන් වෙනවා ගාථා 16ක් ඇතුලේ. බලන්න ඕනේ කොහොමද ඒක වෙන්නේ කියලා. කතාවස්තු 14ක් තියෙනවා කියවලා. ඊළඟට පාප වර්ගයේ 9 වෙනි එක ගාථා 13යි කතාවස්තු 12ක් තියෙනවා. පාප වර්ගයේ පින් කිරීමේ යොහුසුළු විය යුතු බව දක්වයි. පාප කියන එකේ තියෙනවානේ පව් කියන අදහස. ඒකට එහෙනම් පවෙන් වැළකීලා පින් කිරීම පිළිබඳව ඒකේ උත්සුක වීම එහෙම නැත්නම් යොහුසුළු වීම පිළිබඳව ඒ ගාථා 13ෙම සාකච්ඡා වෙනවා කතාවස්තු 12ක් එක්ක. ඊළඟට දණ්ඩ වර්ගය 10 වෙනි එක. ගාථා 17ක් කතාවස්තු 10ක්. දණ්ඩ වර්ගයේ හැම දෙනෙකුම දඬුවමට බිය බවද අනුන්ද තමා මෙන් සලකා අනුන් නොපෙළිය යුතු බව උගන්වයි. ඒ කියන්නේ දණ්ඩ කියන්නේ හැමෝම දඬුවමට බියයි. මේ ලෝකේ ඉන්න හැමෝම දඬුවමට බියයි. ඒ නිසා තමයි අපි යම්කිසි සිල්පද ආදී දේවල් ආරක්ෂා කරන්නේ. ඒ නිසා වෙන සත්‍යෙක් නොපෙළිය යුතු. ඒ කියන්නේ අනිත් කටියට අපි පීඩා කරන්න යන්න ඕනේ. බනින්න, හිත රිදවන්න, ගහන්න ආදී දේවල් කරන්න යන්න ඕනේ නැහැ. ඒ කතාව මේ දණ්ඩ වර්ගයේ ගාථා 17ක් ඇතුලේ දේශනා කරනවා ධම්මපද පාළිය. ඊළඟ එතන ඉඳලා මම මේ සාරාංශයක් එකතු කරලා නැහැ. මේ වර්ගයත් ගාථා ප්‍රමාණයත් වස්තු ප්‍රමාණයත් විතරයි සඳහන් කරන්නේ. 11 වෙනි එක තමයි ජරා වර්ගය. ගාථා 11ක් තියෙනවා කතාවස්තු 9ක් තියෙනවා. අත්ත වර්ගයේ ගාථා 10කුත් කතාවස්තු 10කුත් තියෙනවා. ලෝක වර්ගයේ ගාථා 12කුත් කතාවස්තු 11කුත් බුද්ධ වර්ගයේ ගාථා 18කුත් කතාවස්තු 9කුත් සුඛ වර්ගයේ ගාථා 12කුත් කතාවස්තු 8කුත් සඳහන් වෙනවා. පිය වර්ගයේ ගාථා 12කුත් කතාවස්තු 9කුත් කෝද වර්ගයේ ගාථා 14කුත් කතාවස්තු 8කුත් මල වර්ගයේ ගාථා 21කුත් කතාවස්තු 12කුත් ධම්මට වර්ගයේ ගාථා 17කුත් කතාවස්තු 10කුත් සඳහන් වෙනවා. මග්ග වර්ගයේ ගාථා 17කුත් කතාවස්තු 10කුත් පකින්නක වර්ගයේ ගාථා 16කුත් කතාවස්තු 9කුත් සඳහන් වෙනවා. නිරේ වර්ගයේ ගාථා 14යි කතාවස්තු 9යි නාග වර්ගයේ ගාථා 14කුත් කතාවස්තු 8කුත් සඳහන් වෙනවා. තණ්හා වර්ගයේ ගාථා 26යි කතාවස්තු 12යි බික්ඛු වර්ගයේ ගාථා 23යි කතාවස්තු 12යි බ්‍රාහ්මණ වර්ගයේ අවසාන එක ගාථා 41යි කතාවස්තු 39යි. ඒක අවසාන එක තමයි බ්‍රාහ්මණ වර්ගයේ. මේ බ්‍රාහ්මණ වර්ගයේ තමයි ධම්මපදයේ තියෙන දිගම වර්ගය. ගාථා 41ක් වෙන කතාවස්තු 39ක් තියෙනවා. ඉතින් මෙන්න මේකට තමයි ධම්මපද පාළිය ධම්මපද පොත කියලා කියන්නේ. අපි ඒ පොතත් පොඩ්ඩක් බලමු. දැන් එතකොට අපි දන්නවා ධම්මපද කියන පොත තියෙන්නේත් කුද්දක නිකායේ පළවෙනි පොත ඇතුළෙමයි. එතකොට අපිට එක පොතක් තියෙනවා නම් ධම්මපදයත් එතනින්ම බලා ගන්න පුළුවන්.
මේ ධම්මපද. එතකොට කුද්දක පාට පාලියෙන් පස්සේ තමයි ධම්මපද පාලිය. එතකොට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ධම්මපද පාලිය. යමක අප්පමාද චිත්ත පුප්ප බාල පණ්ඩිත අරහන්ද සහස්ස පාප දණ්ඩ ජරා අත්ත ලෝක බුද්ධ ආදී ඔය විදිහට වග්ග ටික කියලා ගැස්ම තියෙනවා. අපි පළවෙනි එකට යමක වග්ගය. යමක වගේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මේ ධම්මපදය කියන පොත චීන භාෂාවෙන් ඊළඟට සංස්කෘත භාෂාවෙන් ඔය විදිහට භාෂා ගණනාවකින් මේක ලියවිලා තියෙනවා. එතකොට දැන් මේ පොත ගත්ත ගමම තේරෙනවනේ මේ යට කොටසමි මේ තියෙන්නේ සංස්කෘත. එතකොට මේ සංස්කෘතෙන් තියෙන ගාථාවත් මේ ත්‍රිපිටක පරිවර්තන කරපු ඒ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා දක්වලා තියෙනවා මේ තියෙන්නේ. ඒ ඔක්කොම මෙතන තියෙනවා සංස්කෘත ගාථාවත්. එතකොට ඒ විදිහට තමයි මේ පොතේ තියෙන්නේ. ඊළඟට මේ ගාථා ටික මේ විදිහට වග්ගය එක කියලා දාලා යමක වග්ගෝ එක මේ මගේ මේ ටූල් මේක යන එක තේරෙනවා ඇති 1 2 3 4 5 6 7 කියලා මේ විදිහට ගාථාවට පටන් ගන්න කලින් නම්බර ටිකක් තියෙනවා. ඊළඟට ගාථා ඉවර වෙලා එතන ආපහු 1 2 3 4 කියලා මේ විදිහට තියෙනවා. එතකොට මේ 1 2 3 4 කියන මේ ගාථාවෙන් ඉවර වෙලා තියෙන නම්බර ටික 423ට යනකම් එහෙම විදිහට යනවා. එතකොට හරි ලේසි ධම්මපදේ කීවෙනි ගාථාවද කියලා එතනින් තමයි අපි බලාගන්නේ. ඊළඟට වග්ගය මේ විදිහට වග්ගය එක පළවෙනි යමක වග්ගයේ දෙවෙනි එකේ දෙක කියලා දාලා ඒ වග්ගයේ නම ඒ විදිහට තමයි වග්ගයේ සකස්ම මේ පොත ඇතුලේ යන්නේ ධම්මපදේ පුරාවට. ඊළඟට පළවෙනි ගාථාව හැටියට සඳහන් වෙන්නේ අපි හැමෝම දන්න එකක්. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝ නං දුක්ඛ මන් වේති චක්ඛංව වහතෝ පදං. දැන් මේ අර ධම්ම කියන වචනේ අතන සඳහන් වුණානේ ධම්මපදේ කියන්නේ මොකටද කියන එක. එතකොට ධම්මපදේ පටන් ගන්නකොට මනෝ පුබ්බංගමා ධම්මා. එතකොට මම මේ ධර්ම කාරණා ඉස්මතු කරන්නට මේ වෙලාවේ කාලය කැප කරන්නේ නැහැ. එතකොට ධම්මපදේ පටන් ගන්න පළවෙනි ගාථාව මනෝ පුබ්බංගමා ධම්ම මනස ඒකේ සිංහල තේරුම අපි බලමු. ඔන්න බලන්න යමක වග්ගයේ පළවෙනි ගාථාව වරහන් ඇතුළේ දාලා තියෙන වේදනාදි කියලා. චෛතසික ධර්මයෝ සිත පෙරට කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින්ම උපදනාහ. ඉදින් කිලිටි සිතින් වරහන් ඇතුළේ මුසාවාදාදී චතුර්විධ වාක් දුස්චරිත ය වරහන් වල කියන්නේ නම් හෝ ඊළඟට වරහන් ඇතුළු ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කාය දුෂ්චරිතය වරහන් වල කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් දුක ඔහු ලුහු බඳී ගොනා අනුව යන ගැල් සකමෙනි. එතකොට ධම්ම කියන වචනේ උතනින් අපි මොකක්ද කියලා හොයා ගන්න ඕනේ. එතකොට එන්නේ ඒ ධම්ම කියන වචනේ මේ ධම්මපද පාළය පුරාවටම අරගෙන යනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට තමයි ධම්ම කියන වචනය පළවෙනි ගාථාව මුලදිම සඳහන් කරන්නේ. ඊළඟට මේකේ සඳහන් වුණා යුගල ගාථා තියෙනවා කියලා. මොකටද යුගල ගාථා තියෙනවා කියලා සඳහන් වුණේ? ඊළඟ ගාථාව බලන්න. දෙවෙනි ගාථාව මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුකමන් වේති ඡායාව අනපායිනි. බලන්න දැන් දෙකම එකම විදිහට තමයි ගාථාව යන්නේ. වෙනස් වෙන්නේ උපමාවෙන්. මොකක්ද පළවෙනි එකේ කිව්වේ ගොනු අනුව යන ගැල් සකමෙනි, ඊළඟ එකේ නොහැර කැටුව යන සෙවණැල්ල මිනි. කියන්නේ හෙවණැල්ල පිටිපස්සෙන් එනවා, ඊළඟට ගැල් සකේ ගැලත් එක්ක යන කරත්තරෝදිය. ඔන්න ඔය දෙකෙන් තමයි වෙනස් වෙන්නේ ගාථාව. එතකොට ඒ යුගල ගාථා යනවා කියලා කිව්වේ. ඊළඟට තුන්වෙනි ගාථාවත් හතරවෙනි ගාථාවත් බලුවොත් එහෙම අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසිමේ යේතේ උපනයිහන්ති වේරං තේසං න සම්මති. හතරවෙනි එක අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසිමේ ඒතන්න උප නයිහන්ති වේරංතේ සූප සම්මතීති. බලන්න ගාථා ඒකයි යුගල වශයෙන් කිව්වේ. ඔන්න ඔය විදිය තමයි ධම්මපදයේ පළවෙනි වග්ගයේ ගාථා ටික යන්නේ. අපි තව මැද්දෙනුත් තව එක වග්ගයක් බලමු. චිත්ත වග්ගය. එතකොට මේ පේනවනේ දැන් චිත්ත වග්ගයේ 3 නම්බර ධම්මපද පාළිය කියලා උඩින්ම තියෙනවා, කුද්දක නිකාය කියලා තියෙනවා. මෙතන මේ ගාථාව පටන් ගන්න කලින්
අංක 1 කියලා තියෙනවා මෙන්න මේ හරියේ. ඊළඟට මේ පැත්තේ තියෙනවා නම්බර 33 කියලා. 3 විතරයි තියෙන්නේ. තව මෙතන 3ක් අනිත් පැත්ත එකේ මේ 33 එකේ එක 3 ඉලක්කමක් මේ print වෙලා නැහැ. 33 කියලා උතන වෙන්න ඕන. ඊළඟට පළවෙනි ගාතාව තමයි මේ විදිහට පටන් ගන්නවා. ඒක තමයි මේ ධම්මපදයේ චිත්ත වර්ගයේ හැසිරීම. මම අර වර්ගයේම තමයි සඳහන් කළා. ඔය අන්තිමේට පොතේ තියෙනවා මෙන්න මේ විදිහට මේ සංස්කෘතෙන් තියෙන්නේ කොහොමද මේ ගාථාව කියලා. ඉතින් මේවා ඇත්තටම අපිට සංස්කෘත භාෂාව මට බැරි නිසා මේවා ටිකක් උච්චාරණය කරන්නත් අමාරුයි. එතකොට ඒ විදිහට තමයි පොතේ තියෙන්නේ. ඒවා කොහෙන්ද ගත්තේ? ඒ ආදී ඔක්කොම දාලා තියෙනවා. ගොඩාක් මේවා අධ්‍යයනය කරන කෙනෙකුට ඕනනම් මේ පැත්ත බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි තව වාක්‍යයකට පොඩ්ඩක් උදාහරණ යොමු කරොත් එහෙම බාල වර්ගයේ මේ බාල වර්ගයත් ඒ විදිහටමයි. හතරවෙනි බාල වර්ගය මෙතන තියෙනවා පළවෙනි ගාථාව ඊළඟට මෙතන තියෙනවා ධම්මපදයේ 60 වෙනි ගාථාව කියලා. හරි. එතකොට ওই විදිහට තමයි මේ ධම්මපද පාළිය යන්නේ. අපි මේ ධම්මපදයේ මේ කොහොමද බලමු අන්තිමේටම මේක ඉවර වීම කොහොමද සඳහන් වෙලා තියෙන්නේ කියලා. ඒකත් වැදගත් වෙන්නේ හින්දා මම ඒකත් පෙන්නන්නම්. මෙන්න මේක තමයි මට පෙන්නන්න අවශ්‍ය කරලා තිබුණේ. මේ දැන් කොහොමද මේකේ මේ සාරාංශයම හොයාගත්තේ කියලා කාට හරි හිතුනොත් එහෙම මෙන්න මේ සාරාංශය අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. ධම්මපදයේ අවසානෙට මේ තියෙන්නේ. දැන් මේ අවසාන ගාථාව 41 දැන් බ්‍රාහ්මණ වර්ගයේ මේ අවසාන මේ ගාථා 41ක් තියෙනවා කිව්වා. මේ අවසාන ගාථාව මේ 423 වෙනි ගාථාව. එතකොට ඒක නොම්බරේ හැමෝටම පේනවා. ඊළඟට වග්ගුද්දානං කියන්නේ වග්ග උදානං කියන එක සඳහන් කරලා ගාථා තුනක් තියෙනවා. යමක අප්පමාදෝ චිත්තම් පුප්පම් බාලේන පණ්ඩිතෝ අරහන්තෝ සාසේන පාප දණ්ඩේන තේ දස ජරා අත්තාච ලෝකෝච බුද්ධෝ ওই විදිහට ගාථා තුන ඇතුලේ සඳහන් වෙන්නේ වග්ග 26 ගැන. එතකොට ඕකෙන් තමයි මම මේ අර මගේ ඩොක් එකට මම සැකිල්ල හදාගත්තේ. එතකොට ඒ තියෙන්නේ වග්ගවල නම් ටික. ඊළඟට ගාතු උදානං කියන එක ගාථාවි උදානං. යමකේ වීසති ගාථා. අප්පමාදම්මි ද්වාදස. එතකොට යමක වර්ගයේ වීසති ගාථා 20යි ගාථා. අප්පමාදේ ද්වාදස 12යි. ඒකාදස චිත්ත වර්ගයේ චිත්ත වර්ගයේ 11යි පුප්ප වර්ගයේ 16යි. එතකොට පුප්ප වර්ගයේ 16යි. එතකොට ඔන්න ඕක ගාථාවේ අවසානෙට මේක තමයි මේ ත්‍රිපිටකයේ ධම්මපදයේ යම් කෙනෙක් හොඳට අධ්‍යයනය කරනවා නම් මේ ටික තමයි ඉස්සෙල්ලාම බලන්න ඕනේ. ධම්මපදයේ සැකස්ම කොහොමද යන්නේ කියලා. ඉතින් මෙතන ගාථා උදාන කියන එකේ 7කොත් වග්ග උදාන කියන එක 3කොත් ගාථා 10ක් තියෙනවා. මේ ගාථා 10 දන්නවනම් ධම්මපදයේ ඔළුව තියෙනවා. මොකද්ද ධම්මපදයේ කියලා කියන්නේ කියන එක. ඉතින් මේකේ මේ ටික බලලා ඊළඟට තමයි මම සාමාන්‍යයෙන් මම මේවා අධ්‍යයනය කරනකොට පරිශීලනය කරනකොට කරන්නේ. එතකොට මේක එකපාරක් දෙපාරක් බැලුවාම මේක මේ ටික මතක හිටිනවා. ඊට පස්සේ ආය ධම්මපදයේ මරණකම් අපේ මේ මතකයේ තියෙනවා. ඒකට ඔන්න ධම්මපදයේ කියන පොත. අපි ඊළඟ එකට යමු. දැන් ඒතකොට අපි පොත් දෙකක් ඉවර කරා. තුන්වෙනි එක උදාන පාළිය. පෞද්ගලිකව මගේ ප්‍රිය කරන පොතක් මේක උදාන පාළිය. මේකත් කුද්දක නිකායේ තුන්වෙනි ග්‍රන්ථය. පළවෙනි එක කුද්දක පාඨ පාළිය, දෙවෙනි එක ධම්මපද පාළිය, තුන්වෙනි එක උදාන පාළිය. සූත්‍ර පිටකයේ 18 වෙනි ග්‍රන්ථයේ හේතුව තමයි කුද්දක පාඨ පාළියත් ධම්මපදයත් උදාන පාළියත් එක පොතේ තියෙන්නේ. ඊළඟට බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ 24 වෙනි ග්‍රන්ථය. කේනත්තේන උදානං උදානත්තේන උදානං. මොකද උදාන කියලා කියන්නේ මොකටද කියලා සඳහන් වෙනවා. උදාන කියලා කියන්නේ ප්‍රීති වාක්‍ය. දැන් හිතන්නකෝ කවුරු හරි ළඟම ඥාතියෙක් එහෙම මේ මරණයටපත් වුණාම එනවනේ අපේ හැඟීමක්. අයියෝ කියලා හරි මොකක් හරි එහෙම එනවනේ. එතකොට ඒ වගේම තමයි අපි මොනවා හරි දේවකින් නිදහස් වුණාම සියලු දේවල් වලින් නිදහස් වුණාම රාගක්කය දෝසක්කය මෝහක්කය කීයතිතං නිබ්බාණං කියන නිවන සාක්ෂාත් කරගත්තාම එන ඒ හැඟීමට තමයි උදානය කියලා කියන්නේ. එන ප්‍රීති වාක්‍ය කියලා කියන්නේ. ඒ ප්‍රීති වාක්‍යයේ තියෙනවා 80ක්. සූත්‍ර දේශනා 80ක් තියෙනවා. වග්ග 8ක් ගාථා 95ක් බණවර 8ක්. කියන්නේ බණවර භාගයක් විතර තියෙනවා කියලා සඳහන් වෙනවා. වග්ගාට මේ විදිහට තමයි සඳහන් වෙන්නේ බෝධි වග්ගයේ පටමු. බෝධි වග්ගය තමයි පළවෙනි එක. මේ දේශනා 10ක් තියෙනවා. බෝධි දේශනා තුනත් බාහ්‍ය සූත්‍රයත් මේ වග්ගයේ ඇත. අපි බාහ්‍ය දාර්චීරියේ දේශනාව අහලා තියෙනවනේ බාහ්‍ය සූත්‍රය. හරි වැදගත් දේශනාවක්. හැමෝම දන්න දේශනාවක්. හැබැයි සමාජයට ඔක තියෙන තැන අපිට නිශ්චයක් නෑ. අපි දන්නේ නෑ. ඔය දේශනාව මෙන්න මේ උදාන කියන කුද්දක නිකායේ තමයි සඳහන් වෙන්නේ. බෝධි දේශනා තුනත්
බෝධි වර්ගයේ තමයි සඳහන් වෙන්නේ. තාම වැදගත්. තාම වැදගත්. ඊළඟට දෙවෙනි මුචලින්ද වර්ගයේ මේකේ දේශනා 10ක් තියෙනවා. හැම එකකම දේශනා 10 10 තියෙන්නේ. නන්ද වර්ගයේ තමයි තුන්වෙනි එක. ඒකේ දේශනා 10යි. මේගිය වර්ගයේ හතරවෙනි එක. ඒකේ දේශනා 10යි. පස්වෙනි සෝන වර්ගයේ දේශනා 10කුත්. චච්ඡන්ද වර්ගයේ 6 වෙනි එක. ඒකෙත් දේශනා 10කුත්. චුල්ල වර්ගයේ 7 වෙනි එක. ඒකෙත් දේශනා 10යි. පාටලිගාමී වර්ගයේ 8 වෙනි එක. ඒකෙත් දේශනා 10යි. එතකොට දේශනා 80 සකස් වෙන්නේ මේ විදිහට. එතකොට ගාථා 95ක් මේකේ තියෙනවා. උදාන පාළිය. මේක තමයි උදාන පාළිය කියලා කියන්නේ. එතකොට පොඩි මේ උදාන පාළිය පෞද්ගලිකව අපි ඇත්තටම මේ අපි කටපාඩම් කරන පොතක්. ඒකට මේක තමයි උදාන පාළිය. එතකොට අපි මේ පොතත් පොඩ්ඩක් බලමු. සූත්‍ර පිටකේ කුද්දක නිකායෝ තතියෝ ගන්තෝ උදාන පාළි. බෝධි වග්ගෝ පඨමෝ. එතකොට බෝධි වග්ගයේ අපි සූත්‍ර පාඨයක් බලමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස එකේ එක. එතකොට පළවෙනි වග්ගයේ පළවෙනි දේශනාව. මේවා ඉතින් අපි දැන් දන්නවා. එතකොට මේ එක දේශනාවක් මම මෙතන පැහැදිලි කරන්නම්. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා උරුවේලායන් විහෙරති නජ්ජා නේරංජාය තීරේ බෝධි රුක්ඛ මූලේ පඨමාභි සම්බුද්ධෝ තේන කෝපන සමයේන. දැන් මෙන්න මෙතන විශේෂයක් තියෙනවා. දැන් මේ සමයේන කියලා මම මෙතන ලොකු කරලා පෙන්නලා තියෙනවානේ. එතන සමයේන කියන තැනින් උඩින් නම්බරයක් දාලා තියෙනවානේ 1 කියලා. හැමෝම පේනවා ඇති එක කියලා නම්බරයක් තියෙනවා. එතකොට ඔය දැන් ඔයගේ තිබුණා අපිට ටිකක් ප්‍රශ්නයක්නේ. එතකොට මේ 1 කියන එක පොතේ පල්ලහැම පිටුවේ ඒ සමයේන කියන එක ඊළඟට ඒ 1 කියන නම්බරේ යටින් සඳහන් කරලා තියෙනවා තේන සමයේන විනය පාළිය. එතකොට විනය පාළියේ සමයේන කියන එකට තව කෑල්ලක් පාළි වචනයක් එකතු කරලා තියෙනවා තේන සමයේන කියලා. එතකොට බලන්න මේ සූත්‍රය තව තැනකක් තියෙනවා. කොහෙද තියෙන්නේ විනය පාළිය? ඒ කියන්නේ අපි කතා කරපු විනය පොතෙත් මේක සඳහන් වෙනවා. හැබැයි ඒකේ තියෙන්නේ තේන සමයේන කියලා. හැබැයි මෙතන උදාන පාළියේ ඒක තියෙන්නේ තේන කියන එක නෑ සමයේන කියලා විතරයි. ඊළඟට භගවා සත්තහං ඒක පල්ලංකේ නිසින්නෝ හෝති විමුක්ති සුඛ පටි සංවේදී. අතකෝ භගවා තස්ස සත්තාහස්ස අච්චේන තම්මා සමාධිම්මා වුට්ඨහිත්වා රත්ත්‍යා පඨම යාමං පටිච්ච සමුප්පාදං අනුලෝමං සාදුකං මනසාකාසී ඉතිමස්මින් සති ඉදං හෝති මස් උප්පාදා ඉදං උප්පච්චති යදිදං අවිජ්ජා පච්චා සංඛාරා සංඛාර පච්චා විඥානං විඥාන පච්චා නාම රූපං නාම රූප පච්චා සලආයතනං සලආයතන පච්චා පස්සෝ පස්ස පච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදානං උපාදාන පච්චා භවෝ භව පච්චා ජාති ජාති පච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති इति අතකෝ භගවා ඒතමත්තං විදිත්වා තායන් වේලායන් ඉමං උදානං උදානේසි. දැන් මෙන්න මේක තමයි උදානය. මොකක්ද උදානය? යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතු බ්‍රාහ්මනස්ස අතස්ස කංකා වපයන්ති සබ්බා යතෝ පජානාති සහේතු ධම්මಂತಿ. දැන් මේ උදානයේ පවත්තන්න හේතුුනේ මොකක්ද? ඒවම් මේ සුතං ඒකං සමයං භගවා උරුවේලායන් විහෙරති නජ්ජා නේරංජාය තීරේ. අපි ඒක සිංහලෙන්ම බලමු. අපේ වචන එකතු කරන්නේ නැතුව. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයකදී භාග්‍යතුන් වහන්සේ අභිසම්බෝධියට පැමිණ බුදු වරහන් ඇතුළේ දාලා තියෙන පළමු කොටම කියන්නේ බුදු වෙච්ච අලුතම උරුවේල දනව්වේ නිල් දන අපි දන්න කතාවක්. හෝ තෙර බෝරුක් මුල වසන සේක. ඒ සමයේ භාග්‍යතුන් වහන්සේ රහත් ඵල සමවත් සුව විඳුනා සේක් සතියක් එක් ඵලකින් උන් සේක් වෙති. එක්බිති භාග්‍යතුන් වහන්සේ ඒ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගී සිට රෑ පළමු යාමෙහි රාත්‍රී පළවෙනි යාමේ මෙසේ මේ අයුරින් මේ ප්‍රත්‍ය ඇතිවත්ම මේ ඵලය වෙයි. මේ ප්‍රත්‍ය ඉපැත්මෙන් මේ ඵලය උපදන්නේ යයි අනුලෝම පිළිසමුපාව මොනවට මෙනෙහි කළසේක. හේ කෙසේ යයත් අවිද්‍යාපත්තියෙන් සංකාරය වෙති සංකාර ප්‍රත්‍යයෙන් විඥානය වේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපය වේ නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතනය වේ සලආයතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වේ වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වේ තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වේ උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ භව ප්‍රත්‍යයෙන් ජාති වේ ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණය වේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා යන මොහ වේ වරහන් ඇතුළේ පහළ වේ. මෙසේ මේ සියලු දුක්ඛ ස්කන්ධයාගේ ඉපැත්ම වේ යනුයි. ඉක්බිති භාග්‍යතුන් වහන්සේ හැම ආයුරින් මේ අර්ථය දැන ඒ වෙලෙහි මේ උදන් නැනුසේක.
තුර මේ උදානේ එන්න හේතුව මොකද උනේ පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙන් මානසිකාර කිරීම මානසිකාතබ්බේ ඒකේ ඒ විදිහට කරනකොට ඒකේ විපාකයක් හැටියට උන්වහන්සේට උදානයක් පහළ වුණා කෙලෙස් තවන වැර ඇති දහන් වඩන බ්‍රාහ්මණයාට පව් බැහැර කළාට රහතන් වහන්සේට යම් ශනේක බෝපැකි දහම උපදිද්ද බෝධිපාක්ෂික ධර්මයේ උපදිද්ද එකල්හි ඔහුගේ හැම සැක දුරු වේ යම් හේකින් හේ සහේතුක වූ දුක්ඛස්කන්ධ ධර්මයේ දත්තේද ඒ හේයින් යනුයි උඩ මෙන්න මේක තමයි උදාන මේ විදිහට පටිච්ච සමුප්පාදය අනුලෝම පටිලෝම ඊළඟට ඔය දෙකම එකතු කරලා අනුලෝම පටිලෝම කියලා එතකොට ඕක තමයි බෝධි ගාථා තුන බෝධි සූත්‍ර තුන හැටියට සඳහන් වෙන්නේ තාම වැදගත් මේ ගාථාවෙන් මාස ගානක් අපිට ධර්ම කාරණා ගන්න පුළුවන් ඒ තරම් ගැඹුරුයි මේ ගාථා ඒකයි උදාන කියලා කියන්නේ ප්‍රීති වාක්‍යය කියලා සඳහන් කරේ මේ ဒ ුතිය බෝධි සූත්‍රයේත් අර වගේමයි වෙනස තියෙන්නේ මෙන්න මෙතන මේකත් මම පොඩ්ඩක් සඳහන් කරන්නම් ඊටම වැදගත් නිසා ඒවම් මේ සුතං ඒකං සමයං භගවා උරුවේලායන් විහෙරති නජ්ජා නේරංජාය තීරේ බෝධි රුක්ක මූලේ පට්ඨමාභි සම්බුද්ධා තේන කෝවන සමේන භගවා සත්තහං ඒකපල්ලංකේන නිසින්නෝ හෝති විමුක්ති සුඛ පටිසංවේදී අතකෝ භගවා දස්ස සත්තාහස්ස අච්චේන ධම්මා සමාධිම්මා වුට්ඨහිත්වා රත්ත්‍ය මජ්ජිමං යාමං අර කිව්වේ පඨමං යාමං මේක කියන්නේ මජ්ජිමං යාමං පටිච්ච සමුප්පාදං පටිලෝමං සාදුකං මනසිකාසි අර කිව්වේ අනුලෝමං මේක කියනවා පටිලෝමං සාදුකං මනසාකාසි ඉති ඉමස්මින් අසති ඉදං න හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති අර කිව්වේ ඉමස්මින් සති ඉදං හෝති මේක කියනවා ඉති ඉමස්මින් අසති ඉදං න හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති යදිදං මොකක්ද අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුද්ධಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති ති අතකෝ භගවා ඒත මත්තං විදිත්වා තායන් වේලායන් ඉබං උදානං උදානේසි අර වගේමයි ඒ පටිලෝමවත් පටිච්චසමුපාදයේ මනසිකාර කරනකොට මනෙහි කරනකොට උන්වහන්සේ උදාහරණයක් පහල කරා ඊට පස්සේ යදාහවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංකා වපයන්ති සබ්බා යතෝ khයං පච්චයානං අවේදේති මේක තමයි දෙවෙනි එතකොට ඔය විදිහට තුන්වෙනි උදාහරණය ඊට පස්සේ ඔයද ලස්සන දේශනා 80ක් මේකේ තියෙනවා. ඉතින් අපි ඉස්සරහට බලමු පුළුවන් විදිහට දේශනා ටිකක් අපි කතා කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒතර මේ විදිහට තමයි උදාන පාළේ. තාම වටිනා සහ ගැඹුරු පැති විවර කරන පොත් සාමාන්‍ය මේවට අත ගහන්නෙත් නැහැ මේ පොත්වලට. මොකද පාලියත් අමාරුයි ඊළඟට මේ තියෙන දහම් කාරණා ගලප ගන්නත් සෑහෙන්න ගැඹුරු නිසා. ඉතින් ඒකයි මේ කුද්දක නිකායේ අර තියෙන වටිනාකම. ඉතින් ඒ නිසා මේක තමයි උදාන පාළේ. දැන් බාහ්‍ය සූත්‍රය එහෙම මේ වෙලාව නැති නිසා මම මෙතන ඒක ගන්නේ නැහැ. නමුත් ඒකත් අපිට වෙනම මේ අධ්‍යයනය කරන්න වටින දේශනාවක්. ඊළඟ පොත තමයි හතරවෙනි එක ඉති උත්තක පාළිය. උදාන පාළිය වගේමයි ඉති උත්තක පාළියත් කුද්දක නිකායේ 4 වෙනි ග්‍රන්ථය, සූත්‍ර පිටකයේ 18 වෙනි ග්‍රන්ථය, බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ 24 වෙනි ග්‍රන්ථය. ඒතර මේ පොතක් තියෙන්නේ පළවෙනි පොතේමයි. කුද්දක පාඨ පාළිය, ධම්මපද පාළිය, උදාන පාළිය, ඉති උත්තක පාළිය කියන පොත් හතරම තියෙන එක පොතේ. ඒකට 24 වෙනි සූත්‍ර පිටකයේ 24 වෙනි පොත අපි ගාව තියෙනවා නම් පෙළේ සූත්‍ර පෙළේ පොත් හතරක් අපිට පුළුවන් බලන්න. එතකොට මේකේ නිපාත හතරක සූත්‍ර 112ක් තියෙනවා. ඒක උදාන පාළියේ සූත්‍ර 80යි වග්ග 8යි. මේකේ නිපාත 4යි සූත්‍ර 112යි. 1 2 3 4 කියන නිපාත තියෙන්නේ. ඒකක නිපාතේ සූත්‍ර නිපාතයේ වග්ග 3යි දේශනා 27යි. දෙවෙනි නිපාතේ දුක නිපාතේ නිපාත ඒ වග්ග 2යි දේශනා 22යි. ටික නිපාතේ වග්ග 5යි දේශනා 50යි. චතුක්ක නිපාතේ දේශනා 13යි. එතකොට මේක තමයි ඉති උත්තක පාළිය. ඒකත් අපි බලමු පොතේ කොහොමද කියලා. ඉති උත්තක පාළිය පඨම වර්ගයේ 1 1 1. එතකොට ඒ නම්බර ටික හැදෙන හැටි අපි දන්නවනේ. පළවෙනි
පටම වර්ගයේ පළවෙනි වර්ගයේ පළවෙනි දේශනාව. මේකේ තියෙන විශේෂත්වය තමයි උදානවලයි ඉතිඋත්තකවලයි තියෙන්නේ මෙන්න මේ ඉතිඋත්තකේ වොත්තං හේතං භගවතා වොත්ත මරහාති මේ සුතං. දැන් අපි සූත්‍ර දේශනා අපිට මතක තියෙන්නේ කොහොමද? ඒවම් මේ සුතං කියලානේ. හැබැයි ඉතිඋත්තකේ ඔන්න ඕක නෑ. ඔච්චරයි ඉතිඋත්තක පාළියේ තියෙන වෙනස. අනිත් දේශනත් එක්ක බලනකොට. එතකොට මෙතන දැන් අර වගේම මෙතනත් තියෙනවා මේ වොත්ත මරහාති කියන තැන කමාවකුත් දාලා නම්බර එකක්. ඒ මොකද්ද කියලා අපි දන්නවා දැන් ඔක බලන හැටි. එහෙනම් මෙන්න මේ යටින් තියෙනවා වොත්තං අරහාති කියන එක තමයි එතන ඒ නම්බර එකේ හැටියට දාලා තියෙන ඊ ආමු කියලා දාලා තියෙනවා මෙතන අකුරු තුනක්. ඕක කොහෙන්ද අපි බලන්නේ? පටුනට කලින් තියෙනවානේ මෙතන මේ ඔය කෙටි සංඥා නාම. එතකොට ඊ ආමු කියන එක එතන මොකද්ද තියෙන්නේ? ඊළඟට මේ දෙවෙනි එකේ තියෙනවා ඒකන් ධම්මං කියන සී ආමු කියලා, ඊළඟට PTS කියලා තියෙනවා, ආමු කියලා තියෙනවා. ඔන්න ඔය ටික එතනින් අපි බලා ගන්න ඕනේ මොනවද මේ කියන්නේ කියලා. එතකොට ඒ විදිහට තමයි අපි එතන ඒක තේරුම් ගන්නෙ. ඊළඟට අපි දේශනාවක් පොඩ්ඩක් අපි බලමු. මොන වගේ ඒවාද මේකේ කතා කරන්නේ කියලා. ලෝභ සූත්‍රං සුත්තං. එතකොට ලෝභ සූත්තං කියන එකෙන් තමයි ඉතිවුත්තක පාළිය ආරම්භ කරන්නේ. ඒක ධම්මං භික්ඛවේ පජහත අහං වෝ පටිභාගෝ අනාගාමිතාය කතමං ඒක ධම්මං ලෝභං භික්ඛවේ ඒක ධම්මං පජහත අහං වෝ පටිභෝගෝ අනාගාමිතායාති ඒතමත්තං භගවා ආවෝච තතෙත්තං ඉති උච්චති යේන ලෝභේන ලුද්ධා සේ සත්තා ගච්ඡanti දුග්ගතින් තං ලෝභං සම්මධඤ්ඤාය පජහන්ති විපස්සිනෝ පහාය න පුනායන්ති ඉමං ලෝකං කුදාචනන්ති අයම්පි අත්තෝ වුත්තෝ භගවතා ඉති මේ සුතන්ති සුත්තන්ති නැත්තම් සුතන්ති. අපි සිංහලෙන්ම බලමුකෝ. ලෝභ සූත්‍රය භාග්‍යතුන් වහන්සේ විසින් මෙය වදාරන ලද්දේමය අරහත් වූ සර්වඥයන් වහන්සේ විසින් මෙය වදාරන ලද්දේමය මා විසින් මෙසේ අසන ලදේ. මහණෙනි එක් සංක්ලේශ ධර්මයක් පහ කරව. වරහණලු එසේ ඇති කල්හි මම තොපට අනාගාමී භාවය පිණිස ඇපවෙමි. බුදුරජාණන් වහන්සේ කියනවා එක දෙයක් ප්‍රහාණය කරන්න මං ඔයාලට ඇප වෙනවා කවර එක් ධර්මයක් දෙයක්. කොච්චර බලන්න මේ වගේ තියෙන ගම්භීරත්වය. බුදුරජාණන් වහන්සේ කියනවා මං ඇප වෙනවා මේක ඔයා කරලා දෙන්න. මේක ප්‍රහාණය කළ දෙන්න මං ඇප වෙනවා. මොකටද ඇප වෙන්නේ? අනාගාමී භාවය පිණිස. මහණෙනි ලෝභ වරහන් ඇතුලේ කාමරාගය නම් වූ එකම සංක්ලේශ ධර්මය පහ කරව. වරහන් ඇතුලේ එසේ ඇති කල්ලි මම තොපට අනාගාමී භාවය පිණිස ඇපවෙමි. මේ කාරණය භාග්‍යතුන් වහන්සේ වදාළසේක. එහිලා මේ අර්ථය වරහන් ඇතුලේ ගාථා වශයෙන් මෙසේ කියනු ලැබේ. යම් ලෝභයකින් ඇලුනා වූ සත්වයෝ දුගතියට යෙද්ද කමාවක් විදර්ශනා ඥානයෙන් බලන්නාහු ඒ ලෝභය යමක් ලෝභය සම්‍යක් ප්‍රඥාවෙන් දැන සහ මුලින් පහ කෙරෙත් ලෝභය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට පෙරලා නොයෙත්. මේ කාරණයද භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලදී මා විසින් අසන ලදී. ඔන්න ලෝභ කියන සූත්‍රය, ද්වේෂ කියන සූත්‍රය, මෝහ කියන සූත්‍රය ඔය විදිහට හරි ලස්සන තාම ගම්භීර දේශනා ගණනාවක් 112ක්ම තියෙනවා මේ ඉතිවුත්තක පාළිය කියන එක. තව එකක් මම පෙන්නන්නම් සූත්‍ර දේශනාවක්. මෙන්න මේ අවසාන එක මම ගන්නම්. එතකොට මෙන්න මේ අවසාන ගාථාව මේ දැන් මම මෙතන පෙන්වන්නේ මේ ලෝකාවබෝධ සූත්‍රය 4:1-13 උඩින්ම තියෙනවා. ඊට පස්සේ මේ 112 දැන් මෙතන අපි කියවනේ දේශනා 112ක් කියලා. මේ 112 නම්බරේ දාලා තියෙන ඒක. අර වගේම තමයි සූත්‍රය පටන් ගන්න මේ විදිහට. ඊට පස්සේ මේ ගාථා කිහිපයක් මේකේ සාකච්ඡා කරනවා. මේ ඒ ගාථා ටික ඉවර වුණාට පස්සේ තමයි ඉතිවුත්තක පාළිය කියන එක නික්කිත එහෙම නැත්නම් ඉවර වෙන්නේ. ඊට පස්සේ ඒකෙත් අර ධම්මපදයේ වගේම මේකෙත් තියෙනවා මේ උදානයක්. ඒ උදානෙන් සඳහන් වෙන්නේ මේකේ තියෙන දේශනා සම්බන්ධයෙන්. එතකොට මේ උදානය පොඩ්ඩක් කියවුවාම අපිට හිතා ගන්න පුළුවන් මේ ඉතිවුත්තකේ ඇතුලේ
තියෙන සූත්‍ර මොනවද ඒ වගේ නම් ගන්න ටිකක් ඔය සඳහන් කරලා තියෙනවා. ඒක තමයි මට ඇත්තටම පේන්න උවමනාව තිබුණේ මේ ඒක සිංහලෙනුත් තියෙනවා මේ විදිහට කැමති කෙනෙකුට පොඩ්ඩක් එතනත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පොතේ අන්තිමේට අර කලින් වගේම තමයි අවසානයේ පොත් 4ෙම ගාථා. මේක සම්පූර්ණයෙන් ගාථාමයි තියෙන්නේ. ගාථා දහස් ගාණක් කියනවා. ඒ ඔක්කොම අකාරාදීට සකස් කරලා තියෙනවා වචන අර විදිහටම. එතකොට අපිට ගාථාවක් ධම්මපදයේ හොයන්න අවශ්‍ය නම් ඉතින් ওই විදිහට තමයි ගාථාවේ අකුර බලලා ඒ අකාරාදී පිළිවෙලට ගිහිල්ලා ඒ විදිහට පිටුව හොයාගෙන ඕම තමයි සාමාන්‍යයෙන් හොයන්නේ. දැන් ওই ටික අපි මේ පැහැදිලි කරලා තිනවා කොහොමද හොයන්නේ කියලා. එතකොට ඔය කුද්දක නිකායේ පළවෙනි පොත ඒක ඇතුලේ පොත් 4ක් කතා කරනවා. එතකොට කුද්දක පාඨපාලිය, ධම්මපද පාළිය, උදාන පාළිය, ඉතිවුත්තක පාළිය. 4යි. ඊළඟ එක තමයි පස්වෙනි එක සුත්ත නිපාතෝ. මේක මෙහි වැඩසටහන් වලට ගොඩක් සම්බන්ධ වෙනවා නම් මේක ගොඩාක් මම දේශනා පාඩ අරගෙන තියෙනවා. මේ බණ කියනකොට එම මම හිතන්නේ පෞද්ගලිකව මගේ ත්‍රිපිටකයේ තියෙන කැමැතිම පොත කිව්වොත් හරි. අනිත් ඒවාටත් මම ගොඩාක් ප්‍රිය කරනවා. නමුත් පෞද්ගලිකව මගේ අත්පොතක් හැටියට තියෙන පොත තමයි සුත්ත නිපාතේ. ඒකිනුත් අටක සහ පාරායන කියන වර්ග දෙක. ඒ තරම්ම භාවනා කරන යෝගියෙකුට ඉතාම වැදගත් පොතක් තමයි සුත්ත නිපාතය. පස්වෙනි පොත තමයි කුද්දක නිකායේ තියෙන සුත්ත නිපාතය. සූත්‍ර පිටකයේ 19 වෙනි ග්‍රන්ථය. මේක වෙනම පොතක්. බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ 25 වෙනි ග්‍රන්ථය. වර්ග 5යි සූත්‍ර 70යි බණවර 8යි ගාථා 250යි. 250 තමයි ගාථා පද ගානකින් එකතු වෙන ගාථා 250ක් තමයි බණවරක් හැටියට ගාථා වලින් හැදෙන්නේ. ඒක ගාථා මේක ඇතුලේ 1154ක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් හොඳට භාවනා කරන වැඩිපුර විශේෂයෙන්ම මේ අපි හාමුදුරුවෝ ගැන තමයි මේ කතා කරන්නේ. මේකේ අඩුම ගාථා 200ක්වත් කටපාඩම් තියෙනවා. ටිකක් කැලේ ගිහිල්ලා භාවනා කරන්න ප්‍රැක්ටිස් කරන කෙනෙක් ඒකෙනුත් පාරායන අටක වගේ සහ මහ වර්ගයෙන් ටිකෙන් එකතු කරලා ගාථා සාමාන්‍ය 150 200ක්වත් අඩුම තමා ගාව තියෙන්න ඕනේ මේ ගුරුවරයා හැටියට. ඉතින් ඒ නිසා භාවනා කරන විශේෂයෙන්ම ගැඹුරු භාවනා අධ්‍යයනය කරන කෙනෙක් ඉන්නවා නම් එයා මේ පොත සම්බන්ධයෙන් විශේෂ දැනුමක් තියෙන්න ඕන. එතකොට වර්ග පහ තමයි උරග වර්ගයේ පළවෙනි එක, දෙවෙනි එක චුල්ල වර්ගයේ, මහා වර්ගයේ තුන්වෙනි එක, අට්ටක වර්ගයේ හතරවෙනි එක, පාරායන වර්ගයේ පස්වෙනි එක. උරග වර්ගයේ සූත්‍ර දේශනා 12යි, චුල්ල වර්ගයේ දේශනා 14කුත්, මහා වර්ගයේ දේශනා 12කුත්, අට්ටක වර්ගයේ දේශනා 16කුත්, පාරායන වර්ගයේ දේශනා 16කුත් හැටියට තමයි දේශනා 70 ගුණ වෙන්නේ. මේ දේශනා 70 ගාථා 1154ක් තියෙනවා. අපි බලමු දැන් පොතට ගිහිල්ලා. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා 25 වෙනි ග්‍රන්ථය, සූත්‍ර පිටකයේ 19 වන ග්‍රන්ථය, සුත්ත නිපාතය. අර වගේම තමයි කලින් පොත්වල සඳහන් වෙන විදිහටම තමයි පටුන ඒ ආදී දේවල් මේ විදිහට යන්නේ. මේ පටුන පටන් ගන්න විදිහ සුත්ත නිපාතය ඉස සූචි උරග වර්ගය 267. එතකොට මේක මේ නොම්බර ටික ගැන පොඩ්ඩක් වෙනම අවධානය යොමු කරන්න ඕන. නොම්බර අනිත් පොත්වලට වඩා වෙනසක් තේරෙනවනේ. එක උරග වර්ගය කියලා 267 කියලා දාලා තියෙනවා. එතකොට 267 කියලා කියන්නේ දැන් මේ උරග වර්ගයේ අගම මුනි කියලා දේශනාවක් තියෙනවානේ. 1:12 කියන උරග වර්ගයේ අවසාන එක බලන්න. ඒකේ 62 ඉරක් 67 කියලා තියෙනවා. එතකොට මේ 67 කියලා කියන මේ 67ත් මේ 67ත් 67න් ඉවර වෙනවා කියන එක තමයි එතන සඳහන් වෙන්නේ. ඊළඟට පටන් ගන්න 1 1 1 2 1 3 1 4 1 5 1 6 1 7 1 8 1 8 1 9 1 10 මේ විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි වර්ගයේ එහෙමද 1 2 3 4 5 12. ඊළඟට දෙවෙනි චූල වර්ගයට ගියොත් එහෙම 2 චූල වර්ගයේ 68 ඉරක් 121. එතකොට මේ 121 68 කියන එක රතන සූත්‍රයේ 68 ඉරක් 73 තියෙනවා. ඒකට 68 ඊළඟට 121 බලන්න අන්තිමේ ධම්මික සූත්‍රයේ 121 පිටු අංකයේ තියෙනවා. මේක තාම මේ සුත්ත නිපාතයේ ওই විදිහට තමයි මේක. මොකද නිතරම මේ හැමෝම ඒ කාලේ ඉඳලා මතක ඇති මේ නන්ද මාතාව එහෙම කටපාඩම් කරලා තිබුණානේ. අට්ටක පාරායන වග්ගර සත්‍යඥාන කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලේ ඉඳලා අපි ධම්මපදයේ තියාගෙන කටපාඩමින් අන්නේ වගේ ඒ කාලේ ඉඳලා ස්වාමීන් වහන්සේලා විදර්ශනා භාවනා කරන කට්ටිය කටපාඩමින් තියාගෙන ආපු නිසා තමයි මේ විදිහට මේ
ඔය නොම්බර එහෙම අනිත් පොත්වලට වඩා පොඩ්ඩක් විශේෂව තියෙනවා. එතකොට ඔය විදිහට තමයි මේ දිගටම යන්නේ. ඊළඟට දැන් මේකේ රතන සූත්‍රය දෙවෙනි එක. ඔක දැන් කුද්දක පාඨපාළියේ තිබුණා නේද රතන සූත්‍රය. ඊළඟට මංගල සූත්‍රෙත් මේකේ තියෙනවා. කරණීය මෙත්ත සූත්‍රෙත් මේකේ තියෙනවා. එතකොට ඒවා මේ වගේ තමයි මේ පොත්තෙන් තමයි එතෙන්ට අරගෙන තියෙන්නේ. පැහැදිලිද? විනය පිටකයෙන් සමහර විට මේ පොත මේකට ගත්තේ ඒවා මේකෙන් ඒවට ගත්තේ ඒවා. එතකොට මේ පොත ගොඩාක්ම පරණයි. පාලියත් ගොඩක් පරණයි. ඊළඟට ව්‍යාකරණත් වෙනමම ගැඹුරු ව්‍යාකරණයක් තියෙනවා. පාලි අර ව්‍යාකරණම තමයි. නමුත් ටිකක් බර ව්‍යාකරණ බර පැත්තට ටිකක් වෙනම ඉගෙන ගන්න ඕන වගේ ගතියක් තියෙනවා. ඒතර පටන් ගන්න උරග දනීය සූත්‍රය, කග්ගවිසාන සූත්‍රය, කසීභාරද්වාජ සූත්‍රය, චුන්ද සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය, මෙත්ත සූත්‍රය, හේමොක්ක සූත්‍රය, ආලවක සූත්‍රය, විජය සූත්‍රය, මුනි සූත්‍රය. එතකොට උරග වර්ගයේ තියෙන ඔය සූත්‍ර 12. ඊළඟ චූල වර්ගයේ රතන සූත්‍රය, ආමගන්ධ සූත්‍රය, හිරි මංගල සුචි ලෝම කපිල බ්‍රාහ්මණ ධම්මික ධම්ම ඒකට නාව කියලාත් කියනවා කින්සීල සූත්‍රය, උත්තාන රාහුල සූත්‍රය, නිග්‍රෝධ ඒකට වංගි සූත්‍රය කියලාත් කියනවා සම්මා පරිභාජනීය ධම්මික සූත්‍රය දෙවෙනි එක. ඊළඟට මහා වග්ගයට ගියොත් එහෙම ඒකේ පේනවනේ 3 1 ඊළඟට 122 241 ඒකෙත් අර වගේම තමයි පබ්බාජා සූත්‍රයේ ප්‍රධාන සුභාසිත සුන්දරීක භාරද්වාජ මාග සබීය සේල සල්ල වාසෙට්ට කෝකාලික නාලක ද්වේතානුපස්සන ඔය සූත්‍ර 12 තමයි ඒකේ තියෙන්නේ ඊළඟ අටක වග්ගයේ ගියොත් 4 1 ඒකෙත් අර තියෙනවා අටක වග්ගයේ කියන එකේ 242 305 කියලා අර වගේම තමයි කාම ගුහට්ට දූහට්ට සුද්දට්ටක පරමට්ටක ජරා තිස්ස මෙත්තය පසුර මාගන්ධිය පුරාභේද කලා විවාද චූල විව්ව මහා විව්ව තුවටක අත්ත දණ්ඩ සාරිපුත්ත ඔය සූත්‍ර 16 තමයි ඒකේ තියෙන්නේ ඊළඟට පාරායනයට ගියොත් එහෙම පාරායනේ 5 පාරායන වර්ගයේ ඒකේ 306 353 ඉරක් මැද්දෙන් එතකොට ඒකෙත් 353 අන්තිමේටම සඳහන් වෙනවා 5 1 2 ඔය විදිහට තියෙනවා අජිත සූත්‍රයේ තිස්සමිත්තේ සූත්‍රයේ පුන්නක මෙත්තක දෝතක උපසීව නන්ද හේමක තෝදෙය කප්ප ජත්තුකානි භද්‍රාවුද උදය පෝසාල මෝගරාජ පිංගිය ඔය විදිහට සූත්‍ර 16 එතකොට මේක තමයි මේ සුත්ත නිපාත පාළිය එතකොට අපි පළවෙනි එකේ උරග සූත්‍රයේ පොඩ්ඩක් ගාතාවක් විතර පොඩ්ඩක් බලමු ඒකේ තියෙන ලක්ෂණ එහෙම මොනවද කියලා චුට්ටක් අහුවෙන එක කුද්දක නිකාය සුත්ත නිපාතෝ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස උරග වර්ගයේ 1 1 යෝ එතනත් එකක් තියෙනවනේ එතකොට එහෙනම් යෝචේ බලන්න යටම තියෙනවා යෝචේ සයන් එතකොට ඒ පොතේ තියෙන්නේ යෝචේ කියලා මේකේ තියෙන්නේ යෝ කියලා යෝ උප්පත්ති තං විනේති කෝදං විසටං සප්ප විසංව ඕසේ දේහි සෝ බික්කු ජහාති ඕරපාරං උරගෝ ජින්නමීව තචං පුරාණං ඒ තචං කියන තැනත් නම්බර 2ක් දාලා තියෙනවනේ එතකොට ඒකේ යට බැලුවොත් එහෙම ජින්න මීවත්තංච මච්චසං ඒ පොතේ මරම්ම චට්ටේකේ තියෙන්නේ ඒ විදිහට මේකේ තචං කියලා විතරයි එතකොට දැන් සමහර විට බුරුම කට්ටිය මේ ගාතාව කටපාඩම් තියෙන්නේ අපි තියෙන විදිහට නෑ මොකද එයාලා මෙතෙන්ට තව පාලි වචනයක් දෙක එකතු කරලා තියෙනවා. නමුත් අපි සිංහලේ අපි ලංකාවේ අපි පාඩම් කරනකොට මේ ගාතාව මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට දැන් මේ පාලි දැන් අපි ධම්මපදයේ ගාතාවකුත් කියවුවනේ. ඒ පාලියයි මේ පාලියයි තේරෙනව නේද? පාලි වල මොකක් හරි දෙවෙනි ගාතාවකුත් මම කියන්නේ යෝ රාග මුදච්චිදා අසේසං බිස්ස පුප්පංව සරෝරුහං විගහිහ සෝ බික්කු ජහාති ඕරපාරං උරගෝ ජින්නමීව තචං පුරාණ යෝ තන්නා මුච්චිදා අසේසං සරිතං සීඝ සරං විසෝසි ඉත්වා සෝ බික්කු ජහාති ඕරපාරං උරගෝ ජින්නමීව තචං පුරාණ එතකොට මේ උරග සූත්‍රය කියන්නේ උරගයා කියලා කියන්නේ සර්පයානේ සර්පයා හැවාරිනා වගේ කොහොමද මේ භික්ෂුවක් පාරෙන් එතර වෙන්නට මේ කටයුතු කරන්න කියන කාරණය තමයි මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒකේ සිංහල එකකුත් මම පොඩ්ඩක් පැහැදිලි කියන්න මේ පෙළේ තියෙන එකම යම් මහණෙක් උපන් ක්‍රෝධය පැතිර ගිය සර්පවිස ඖෂධයෙන් නසාලන්නාක්සෙයින් දුරු කෙරේද ඒ මහණ උරගයෙකු දි รา ගිය පැරණි හැව හැරලන්නාක් මෙන් පංචෝරම්භාගේ සංයෝජනය සංඛ්‍යාත වරහන් ඇතුලේ ඕරපාරය ඕරිම තීරය හැරපියා යයි.
ඔය විදිහට තමයි පළවෙනි දේශනාව යන්නේ. ඉතින් මේ දේශනාව ඇත්තටම මේ වගේ අර්ථ තනියෙන් නම් හරි අමාරුයි තේරුම් ගන්න. කුද්දක නිකාය කියන ග්‍රන්ථය ඉවර වෙලා අපි සුත්ත නිපාතයට වෙනම කාලයක් වෙන් කරනවා. ඒ වෙලාවේ මම මේ සුත්ත නිපාතය කොහොමද හදාරන්න කියන එක පැහැදිලි කරන්නම්. එතකොට මේක තමයි සුත්ත නිපාතය කියලා කියන්නේ. ඊළඟට මම තව එක වග්ගයක දේශනාවක් පෙන්වන්නම්. මහා වග්ගයේ එකක් ගමු. මහා වග්ගයේ අවසාන එක තුන්වෙනි එකේ 12. උඩම තියෙනවනේ 3:12 කියලා. එතකොට තුන්වෙනි වග්ගයේ 12 වෙනි සූත්‍රය ද්වයතානුපස්සනා සූත්තං. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති පුබ්බාරාමේ මිගාරමාතු පාසාදේ තේන කෝපන සමයේන භගවා තදනුපෝසතේ පන්නරසේ පුන්නාය පුන්නමාය රත්ත්‍යා බික්කු සංඝ පරිවුතෝ අබ්බෝකාසේ නිසින්නෝ හෝති අතකෝ භගවා තුන්නී භූතං බික්කු සංඝං අනු විලෝකේත්වා බික්කුං ආමන්තේසි ඒතේ බික්කවේ කුසලා ධම්මා අරියා නීයානිකා සම්බෝධ ගාමිනෝ තේ සංඝෝ බික්කවේ කුසලානං ධම්මානං අරියානං නීයානිකානං සම්බෝධ ගාමිනින් කා උපනිසා සවනා යාති ඉතිමේ ඉතිචේ බික්කවේ පුච්චිතාරෝ අසු තේ ඒවමස්සු වචනීයා යාවදේව ද්වේතානං ධම්මානං යථාභූතං ඥානායාති කිංච ද්වේතානං වදේත ඉදං දුක්ඛං අයං දුක්ඛ සමුදයෝති අය මේකානුපස්සනා අයන් දුක්ඛ නිරෝධෝ අයන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අයන් ဒ ුතියානුපස්සන එවං සම්මා ද්වේතානුපස්සිනකෝ භික්ඛවේ භික්ඛු අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ ද්වින්නම් පලානං අඤ්‍යතරං පලම්පාටිකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතාති ඉදමෝච භගවා ඉදං වත්තා සුගතෝ අතාපරං ඒතද වෝච සත්තා ये දුක්ඛං නප්ප ජානಂತಿ අතෝ දුක්ඛස්ස සම්භවං යත්තච සබ්බසෝ දුක්ඛං අසේසං උපරුජ්ජති තංච මග්ගං න ජානಂತಿ දුක්ඛූප සමගාමිනං චේතෝ විමුක්ති හීනාතේ අතෝ පඤ්ඤා විමුක්තිය අබබ්බාතේ අන්තකිරියාතේ වේ ජාති ජරූපගා යේච දුක්ඛං පජානಂತಿ අතෝ දුක්ඛස්ස සම්භවං යත්තච සබ්බසෝ දුක්ඛං අසේසං උපරුජ්ජති තංච මග්ගං පජානಂತಿ දුක්ඛූප සමගාමිනං චේතෝ විමුක්ති සම්පන්න අතෝ පඤ්ඤා විමුක්තිය බබ්බාතේ අන්තකිරියා ය නතේ ජාති ජරූප ගාති සිය අඤ්ඤේනපි පරියායන සම්මා ද්වේතානුපස්සනාති ඉතිචේ බික්කවේ පුච්චිතාරෝ අසු සියාතිස්සු වචනියා කතංච සියා යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං උපදීපච්චයාති අය මේකානුපස්සන උපදින් තේ වශේෂ විරාග නිරෝධෝ නති දුක්ඛස්ස සම්භවති අයං ဒ ුතියානුපස්සන එවං සම්මාපේ අතාපරං ඒතත වෝච සත්තා එතකොට මේ ද්වේතානුපස්සනාවේ භාවනා විදි 16ක් ගැන තමයි කතා කරන්න මං ඒක මෙතන කියපු එක කාරණයක් පැහැදිලි කරන්න කවර නම් ද්වේතානු දෙකක් ද්වය කියන්නේ දෙකනේ ආකාර දෙකක් ඒකේ එකක් තමයි මේ පංචස්කන්ධය දුකය මේ අෂ්ට තෘෂ්ණා විචරිත දුක්ඛ සමුදය මේ එක අනුපස්සනාව කියන්නේ පංචස්කන්ධය දුකයි අෂ්ට තෘෂ්ණා විචරිත දුක්ඛ සමුදය මේ එක අනුපස්සනාවකයි කියලා ඒ අනුපස්සනාවක් කරන දැන් කාය අනුපස්සනාව තියෙනවනේ වේදනානුපස්සනාව තියෙනවනේ චිත්තානුපස්සනාව තියෙනවනේ ධම්මානුපස්සනාව තියෙනවනේ දැන් අපි දන්නේ ඔය ඒ අනුපස්සනාව ඒ සතිපට්ඨානෙම තියෙන ඒවා තමයි නමුත් ඒවා කොහොමද කරන්න කියන එක මේ වගේ විග්‍රහ කරනවා ඒක ඊළඟට දෙවෙනි අනුපස්සනාව තමයි මේ දුක්ඛ නිරෝධය මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කියන මේ දෙවෙනි අනුපස්සනාව දුකයි දුකේ සමුදයයි කියන එක එකක් දුක නිරෝධයයි මාර්ගය කියන එක දෙකක් මේ දෙක අනුපස්සනා දෙකක් මේ දෙක පුන පුනා දක්නාසුළු අප්‍රමත්ත වූ කෙලස්තාවන වෙර ඇති කාය ජීවිත දෙකේ නිරපේක්ෂව වාසය කරන භික්ෂුව විසින් ඉහාත්මයේහිම අරහත්ත්‍ය හෝ කියන්නේ මේ ජීවිතේම රහත් වෙනවා එහෙම නැත්නම් පුනර්භව වශයෙන් ගත යුතු වරහන් ඇතුළේ ස්කන්ධ ශේෂයක් ඇතිවත්ම අනාගාමී කියන්නේ රහත් හෝ අනාගාමී කියන තැන් දෙකෙන් ද්විඵලයන්ගෙන් අන්‍යතර ඵලයක් කැමැති වේ යුතුයි. කියන්නේ රහත් වූ අනාගාමී වෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ වදාළසේක. සුගත වූ ශ්‍රාස්ත්‍රුන් වහන්සේ මේ වදාළ යලිත් අන්‍ය වූ තෙල ගාථා වදාළසේක. ඔය විදිහට ඒ කියන්නේ මේවා ඇත්තටම මට හිතා ගන්න බෑ කොහොමද මේවා කතා කරන්නේවත් කියලා. ඒ තරම් පුදුමාන්තර ගැඹුරු කියන්නේ ගැඹුරු එකෙත් ගැඹුරු තාම ගැඹුරු දේශනා. එතකොට මේක තමයි සුත්ත නිපාතේ කියලා කියන්නේ. ඉතින් මේ පොතට ඇත්තටම මේ අපි වන්දනා කරත් පාඩු නෑ මේවා අරගෙන ආපු රහතන් වහන්සේලාගේ පටන් ඒ අරගෙන ආපු ස්වාමීන් වහන්සේලා අපිට ඉතුරු කරලා තියෙනවා මාර්ගේ සුද්ධ වූ විපස්සනා මාර්ගය මේකේ ඇතුලේ තියෙනවා. එතකොට
අපි කවුරුත් හිතුවොත් එහෙම අද රහතන් වහන්සේලා නෑ සෝතාපන්න වෙන්න බෑ අනාගාමී වෙන්න බෑ කියලා මේ පොත තියාගෙන මේ පොත විතරක් නෙවෙයි අනිත් ඒවා වගේ තියෙනවා. නමුත් මේක ඉතාම පැහැදිලිවම මාර්ගය තියෙනවා. ඉතින් ඒ නිසා මේ කුද්දක නිකායේ ඉතාම වැදගත් පොතක් තමයි මේ සුත්ත නිපාත පාළිය කියලා කියන්නේ. මේක තමයි සුත්ත නිපාතය. එතකොට අපි මේ පොත බලන හැටි ඉනි පොඩ්ඩක් ඉගෙන ගන්න ධර්ම කාරණා නෙවෙයි. ඊට මේ සුත්ත නිපාතය. මේ පොතේ අර වගේම අන්තිමේදී ගාථා ඊළඟට වචන හොයන හැටි ඒ විදිහට අර කලින් පොත්වල වගේම තමයි මේ පොතේ සඳහන් වෙනවා. ඊළඟට අපිට තියෙන්නේ විමානවත්තු පාළිය. විමානපත්තු පාළිය කියලා කියන්නේ කුද්දක නිකායේ 6 වෙනි පොත. සූත්‍ර පිටකයේ 20 වෙනි ග්‍රන්ථය 26 වෙනි පොත තමයි බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ. වග්ග 7ක් තියෙනවා, දේශනා 85ක් තියෙනවා, බණවර 4යි, ගාථා 1291යි. මේක මම කලිනුත් කියලා තියෙනවා. මොකද මමමයි විමානවත්තු පාළිය කරේ. එතකොට ඒකේ වග්ග 7 සඳහන් වෙන්නේ පීඨ වග්ගයේ ගාථා 17ක් තියෙනවා. විමාන අපි කියන්නේ ඒකට විමාන 17ක් තියෙනවා. එතකොට විමාන කියලා කියන්නේ දෙවිවරු ක්‍රීඩා කරන දෙවිවරුගේ ඒ ජීවත් වෙන ඒ ප්‍රදේශයට තමයි විමානය කියලා කියන්නේ. පින් කරලා ඒ අවස්ථාවට අනුරූපව ඒ කුසලයට පහළ වෙන තැන ඒ දෙවිවරු වාසය කරන කොටසට ප්‍රදේශයට තමයි විමානය කියලා කියන්නේ. එතකොට ඒකේ වග්ග 17ක් තියෙනවා පීඨ වග්ගයේ. චිත්ත ලතා වග්ගයේ විමාන 11යි. පාරි චත්තක වගේ විමාන 10යි, මංචෙට්ටක වගේ විමාන 12යි, මහා රත වගේ විමාන 14යි, පායාසි වගේ විමාන 10යි, සුනික්කිත්ත වගේ විමාන 11යි. එතකොට මේ පීඨ වගේ එක කතාවක්, චිත්තලතා වගේ එක කතාවක්, ඔය විදිහට කතා කීපයක් අපි වස් කාලේ කතා කරා. එතකොට මේක තමයි විමානවත්තු පාළිය. එතකොට පේතවත්තු පාළියත් මම මේ එකම කියන්න මොකද මේ පොත් දෙකම එකේ තියෙන නිසා. පේතවත්තු පාළිය කුද්දක නිකායේ 7 වෙනි ග්‍රන්ථය, සුත්ත නිපාතයේ 21 වෙනි ග්‍රන්ථය, බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ 27 වෙනි ග්‍රන්ථය. මෙහි වග්ග 4ක් තියෙනවා, දේශනා 51යි, බණවන 4යි, ගාථා 823යි. වග්ග 4 මොනවද? උරග වග්ගයේ පළවෙනි එක, උබ්බරී වග්ගයේ දෙවෙනි එක, චූල වග්ගයේ තුන්වෙනි එක, මහා වග්ගයේ හතරවෙනි එක. උරග වග්ගයේ පේතවත්තු දේශනා 12කුත්, උබ්බරී වග්ගයේ පේතවත්තු 13කුත්, චූල වග්ගයේ පේතවත්තු 10කුත්, මහා වග්ගයේ පේතවත්තු 16කුත් තියෙනවා. දැන් මම කලින් සඳහන් කරා ධම්මපදයේ පොතේ තියෙන්නේ ගාථාව විතරයි. ඒකේ නිදාන කතාව ඒ ආදී දේවල් හොයනවා නම් දැනගන්නවා නම් අට කතාව පරිශීලනය කරන්න වෙනවා. මේ පේතවත්තු පාළියත් විමානවත්තු පාළියත් එහෙමයි. කතාව තියෙන්නේ අටුවාවේ, ගාථාව තියෙන්නේ පෙළේ. පෙළේ කියන්නේ සූත්‍ර පිටකයේ මේ පේතවත්තු කුද්දක නිකායේ විමානවත්තු කියන දෙක ඇතුලේ. එතකොට ඕක තමයි පේතවත්තුව විමානවත්තුව කියලා කියන්නේ. අපි පොතට ගිහිල්ලා බලමු කොහොමද කියලා. එතකොට බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා 26 27 මේ පොත් දෙකම එක ග්‍රන්ථයේ තමයි තියෙන්නේ. අර පළවෙනි එකේ පොත් හතරක් තිබ්බා වගේ මේකෙත් පොත් දෙකක් එකට තියෙන්නේ. සූත්‍රාන්ත පිටකයේ 20 වන හා 21 වන ග්‍රන්ථයේ කුද්දක නිකායේ විමානවත්තු පාළි, පේතවත්තු පාළි. එතකොට මේ විදිහට තමයි විමානවත්තු පාළියේ පටන් ගන්නෙ. ඒකෙත් අර වග්ගයේ එක පීඨ වග්ගය ඊට පස්සේ 235 කියලා නම්බර දාලා තිනවා. ඉතින් මේ නම්බර අර සුත්ත නිපාතයේ කිව්වා වගේ මේකෙන් ගාථාවම යන නිසා තමයි ওই විදිහට ගොඩක් වෙලාවට යන්නේ. පඨම පීඨ, ဒုတိ පීඨ, තතිය පීඨ, චතුර්ථ පීඨ, කුංජර ඔය විදිහට පඨම නාවා, ဒုတိ නාවා, තතිය නාවා, දීප ඔය විදිහට දේශනාවල නම තියෙනවා, විමානේ නම තියෙනවා. චිත්තලතා වගේ ওই විදිහට තමයි මේ විමානවත්තු පාළිය යන්නේ. අපි එක විමානයකට ගිහිල්ලා බලමු නිකන් සාමාන්‍ය පළවෙනි එකටම යන්කෝ. මේක අපි කලින් කරත් එක්කමට මතක හැටියට. ගාථාමනේ තියෙන්නේ. එතකොට පීඨ වග්ගයේ 1 1. එතකොට පළවෙනි වග්ගයේ පළවෙනි දේශනාව පීඨං තේ සෝන වන්නමයන් උලාරං මනෝජවං ගච්ඡති යේන කාමං අලංකතේ මාල ධරේ. අන්න ඒකෙත් තියෙනවනේ මාල ධරේ කියන එක එකක් තියෙනවා. එතකොට ඒක පහලට ගිහින් බැලුවාම ඒතන නම්බරේ දාලා මේ බලන්න මාලද්ධරේ කියලා තියෙනවා. එතකොට ඒක සීමු සිංහල මුද්‍රණයේ මාලද්ධරේ. එතකොට මෙතන තියෙන්නේ මොකද්ද? මාලද්ධරේ කියන්නේ මා කළා දීර්ඝ කරලා තියෙනවා. එතකොට ඒ පොඩි ස්පිලි පාපිල්ලක් වෙනස් නම් ඒකත්
සඳහන් කළා තියෙනවා බලන්න කොච්චර මේ හිතලා තියෙනවද මේවා මේ කටපාඩමෙන් අරගෙනනකොට ග්‍රන්ථාරූඪ කරලා එතනින් ගෙනියනකොටත් ඒවා ඒ විදිහට තියෙනවා. දැන් අනිත් එක රටවල් වල වෙනස් වෙනවානේ. බුරුමේ ඊළඟට අපේ ඒ විදිහට PTS එකේ ඔය විදිහට ඒ වගේ වෙනස් වුණාම ඒවා සඳහන් කරලා තියෙනවා. මොකද එක ස්පිල්ල පාපිල්ලකින් වචනේ සම්පූර්ණයෙන් වෙනස් වෙනවානේ. අර්ථය වෙනස් වෙනවා. මොකද ඒ අර්ථය වෙනස් නොවි අරගෙන අවිලා තියෙනවා. ඊළඟට ගාථාවේ ඊළඟ එක කිව්වොත් එම අලංකතේ මාල අධ්‍යරේ සුවත්තේ ඕභාසති විජ්ජූරිව රිවබ්බ කූටං කේනතේ තාදිසෝ වන්නෝ කේනතේද මිජ්ජති උප්පජ්ජන්තිච තේ භෝගා ඒකේචි මනසෝ පිය පුච්චාමිතං දේවි මහානුභාවේ මනුස්ස භූතා කිමකාසි පුඤ්ඤං කේනාසි එවං ජලිතානුභාවා වන්නෝච තේ සබ්බ දිසා පබාසතිති සා දේවතාත්තමනා මොග්ගල්ලා නේන පුච්චිතා පඤ්ඤං පුට්ටා ව්‍යාකාසී යස්ස කම්මස්සිදං පලක් අහං මනුස්සේසු මනුස්ස භූතා අබ්බාගතානාසනකං අදාසින් ඒකෙත් තියෙනවා දෙක කියලා නම්බරයක් දාලා ඒ පස්වෙනි ගාථාව. එතකොට ඒකෙත් යටයි සඳහන් වෙලා ඇති කොතනින්ද ගත්තේ කියලා. අභිවාදයින් අංජලිකං අකාසින් යතානුභාවංච අදාසි දානං. තේන මේ තාදිසෝ වන්නෝ තේන මේ ඉදමිජ්ජති උපජ්ජන්තිච මේ භෝගා ඒකේචි මනස්සෝ පියා. අක්ඛාමිතේ බික්ඛු මහානුභාව මනුස්ස භූතා යමකාසි පුඤ්ඤං. තේනම්මි ඒවං ජලිතානුභාවා වන්නෝච මේ සබ්බ දිසා බබාසතිති. පටම පීඨ විමාන. එතකොට මේකේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මූලික කරගෙන තමයි දේවතාවියත් එක්ක සාකච්ඡාව ගාථාවෙන් විස්තර කරන්නේ මේ දේශනාව ඇතුළේ. එතකොට මේකේ කතාව තියෙන්නේ අට කතාවේ. අට කතාවේ තමයි කතාව බලලා මොකද්ද මනුස්ස ලෝකේ ඉන්නකොට කරේවා කොහොම එතනින් කියවලා එතන ගාථාව විතරයි. අටුවාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ටික හොයාගන්න. ඊළඟට දන්නේ නැති පාලි වචන වල ටිකක් විස්තරාර්ථය ඒ වගේ දේවල් එතන තියෙනවා. ඉතින් මේ විදිහට තමයි යන්නේ. ඉතින් මම මේකේ සිංහල එක ඕනනම් කාට හරි බලාගන්න කියවන්න පුළුවන් පිළේ. එතකොට මේ විදිහම තමයි පේතවත්තු පාළිය. අපි ඒකෙත් දේශනාවක් බලමු. මේ තියෙන්නේ පේතවත්තු පාළිය විෂය සුචි එහෙම නැත්නම් පටුන කියලා කියනවා. එතකොට පළවෙනි උරග වර්ගයේ 221 කියලා සඳහන් කරලා තියෙනවා. ඒකේ කෙත්තූපම පේතවත්ව, සූකර මුඛ පේතවත්ව, පූති මුඛ පේතවත්ව, පිට්ට දීත ලික පේතවත්ව, තිරෝ කුඩ පේතවත්ව. දැන් මෙතන තිරෝ කුඩ පේතවත්ව දැන් අතන තිබුණා නේද? තිරෝ කුඩ කියලා කුද්දක පාට පාළි පළවෙනි එකේ තිරෝ කුඩ දේශනා. එතකොට මේ තිරෝ කුඩ කියන දේශනාවයි මේකේ අපි මේ වගේ අහුණාම අපි ඒව මතක තියාගන්න ඕන. මතක තියාගෙන ඒව පොඩ්ඩක් අන්න එහෙම බලන්න ඕනේ. එතකොට එහෙම තමයි මේවා මේ පොඩ්ඩක් කුද්දක නිකාය නම් වෙනමම ඒ පොතට ආවේනික ලක්ෂණ තියෙන්නේ. දැන් සංයුත්ත නිකාය නම් සැකස්මක් අස්සනට අරගෙන ආවා. නමුත් මේකෙත් එහෙම හදන්න පුළුවන්. ඒකට තාම සූත්‍ර තාම ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ. දැන් මේව සරලව ඒක විග්‍රහ කරන්න බෑ කොහොමද මෙහෙම වෙන්නේ කියලා. නමුත් මෙන්න මේ වගේ තැන්වලින් තමයි අපි ඔය එක එක විදිහේ තමාට ආවේනිකව පොත් බලන රටාවල් ගොඩනගා ගන්න නිර්මාණය කරගන්න. ඒක පේතවත්වෙත් අපි ඒක පළවෙනි පේතවත්ව පොඩ්ඩක් ගත්තොත් එහෙම චූටි ගාථා 3යි තියෙන්නේ. පේතවත්තු පාළිය උරග වර්ගයේ පඨමෝ එකේ එක කෙත්තූපමා අරහන්තෝ දායකා කස්ස කූපමා බිජ්ජූපමං දෙය්‍ය ධම්මං එත්තෝ නිබ්බන්ත තේ ඵලං ඒත බේජං කසී කෙත්තං පේතානං දාස කස්සච තං පේතා පරි බුද්ධන්ති දාතා පුඤ්ඤේන වඩ්ඩති ඉදේව කුසලං කତ୍වා පේතේච පටිපූජ්‍ය සග්ඝංච කමතිට්ඨානං කම්මං ඤත්වාන බද්ද කන්ති කෙත්තූපම පේතවත්තු පඨම. ඔය පළවෙනි පේතවත්තු. ඒකේ මම සිංහල පාඩයක් කියන්නම්. එතකොට උරග වර්ගයේ රහත් වූ කෙත වැනීහ. දායකෝ ගොවියන් වැනි වන්නාහ. දෙය්‍ය ධර්ම ය දාන වස්තුව වරහන් ඇතුලේ බිජු වටේ වැනිය. මේ කරුණු තුන හේතු කොටගෙන කුසල ඵලය උපදී. වරහන් ඇතුලේ යතෝක්ත දෙය්‍ය ධර්ම සංඛ්‍යාතය වරහන් වල බීජයේද වරහන් ඇතුලේ එහි වැපිරීම් නැමැති ගොවිකමද රහත් නැමැති කෙතද යන මේ කරුණු තුන පරලොව ගියවුන්ටද දායකයන්ටද උපකාර පිණිස වේ. පරලෝකීය අය දන් දීමෙන් ලද ඒ විපාකයේ විඳි දායකයා පිනෙන් වැඩි. වරහන් ඇතුලේ මෙලොව මේ කුසල් කොට ප්‍රේතයන්ද පුදා වරහක්ලේ ප්‍රාප්ති දාන වශයෙන් වරහන් වහලා යහපත් කුසල් කොට දෙව්ලොවට පැමිණේ. එතකොට මේක ඇත්තටම අපි පෞද්ගලිකවම
ගිහි ගෙදරක ඉන්නකොට බේතවත්තුවයි විභානවත්තුවයි දෙකරන් අනිවාර්යයෙන්ම ඒ වත්තු කීපයක් කියවලා තියෙන එක හරිය වටිනවා. මොකද එතකොට සංසාරේ බය සහ පිනේ තියෙන පිනට යොහුසුළු වෙන්න ඕන. අර ධම්මපදයේ තිබුණානේ මේ පාප වර්ගයේ කියන එකේ ගැන කතා කරනකොට ඒ වගේ තමයි මේ සංසාරයේ තියෙන භයානකකම මේ പ്രേතවත්තු එහෙම කියවුවාම තාම මේ ඊට හදවතට සමීප කරගන්න පුළුවන්. ඒක සමීප කරගෙන කුසලයේ තියෙන ස්වභාවය සහ කුසල් කරාම මොන වගේ දේවල්ද වෙන්නේ කියලා විමානවත්වෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ දෙක කරලා ඊට පස්සේ දානාදී පින්කම් සීලාදී ගුණ ධර්ම රකින්නකොට ඊළඟට භාවනාදී පුණ්‍යක්‍රියා සිද්ධ කිරීමට මනස යොහුසුළු කරන්න පුළුවන්. ඕක තමයි සිංහලයන්ට මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා අපිට හරියන අපේ ජානවල තියෙන ස්වභාවයට උන්වහන්සේ බලලා අපිට ඔය ක්‍රමයට තමයි ධර්මය විහිදුවේ. ප්‍රේතවත්ව විමානවත්වය මුල් කරගෙන තමයි අපිට දහම දුන්න කියලා සඳහන් වෙන්නේ අට කතාවේ. ඒ නිසා ඔය ක්‍රමය අපේ පැරණි ස්වාමීන් වහන්සේලා ගොඩාක් අරගෙන ආපු ක්‍රමයක්. ඉතින් ඒකේ ඇත්තටම ගැඹුරෙන් බැලුවම සෑහෙන දේවල් තියෙනවා මේ වගේ ඉගෙන ගන්න. ඉතින් මේ වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙන්නෙත් ඒකනේ. පොත් තියෙන ඕන තරම්. හැබැයි පොත තිබුණාට අපි ওই පොතට ඇතුල් වෙලා පොතෙන් ගන්න තියෙන දේවල් කොහොමද ගන්න කියන කාරණේ තමයි මේ වැඩසටහන් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ප්‍රේතවත් විමානවත්තු කියන පොතත් තාම ටිකක් ගෙදර වාසය කරන පිරිසක් හැටියට ඊටාම වැදගත් එකක්. මොකද කෙලස් බහුල තැනක්නේ ගෙහි ගෙදර කියලා කියන්නේ. එතකොට ඒකේ ඉඳගෙන පින්දහම් කරන එක ඉතාම සංකීර්ණයි. එතකොට නමුත් එහෙම සංකීර්ණයි කියලා ඒක අතාරින්නත් බෑ. ඒ නිසා ඒවට ගන්න තියෙන දේවල් මේ වගේ ගන්න පුළුවන්. ඒක ප්‍රේතවත්ව විමානවත්ව ඒ විදිහට තමයි තියෙන්නේ. දැන් මේ අන්තිම ගාතාව නම් පෙන්නන මේ 823 වෙනි ගාතාව අන්තිම එක. ඒකෙන් තමයි ප්‍රේතවත්ව ඉවර වෙන්නේ. ඊට පස්සේ අර වගේම තමයි මේක මේ අරගෙන එනකොට උන්වහන්සේලා මේ උදාන ගාතාවක් අන්තිමට දාලා තියෙනවා. ඒක තමයි මම නම් හැම වෙලේම පරිශීලනය කරන්නේ. පොතට යන්නේ මේ ටික කියවලා ඉවරලා. ඊළඟට අන්තිම තියෙන ගාථා ඒ නම්බර ඒවා තමයි මම මේ පොත අධ්‍යයනය කරන්නේ පෞද්ගලිකව. එතකොට ඒ වගේ එතකොට මේ අපිට මේ පොතේ තියෙන සැකස්ම ආදී දේවල් පොඩ්ඩක් අල්ලගන්න පුළුවන්. ඉතින් ඒ උදාන පාළියේ වගේම ඉතිවුත්තක පාළියේ වගේම සුත්ත නිපාත පාළියේ වගේම පේදවත්තු පාළියේ තිමානවත්තු පාළියේ ඔය සම්ප්‍රදායේ විදිහටම දිගටම සංගීතකාරක මහා රහතන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේලා අරගෙන අවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේකෙත් අර ගාථා මයි ගොඩාක් තියෙන්නේ. ඒතර ගාථා ඇත්තටම ගොඩක් කියන්නේ හැම එකක්ම ගාථා තමයි තියෙන්නේ. ඒ ගාථාවල අකාරාදී වචනවල තියෙන මේ දේවල් පිටුවංක හොයන එක අර කලින් මුල් දවස්වල කතා කරා වගේ මේ පොත්වලටත් ඒ ධර්ම න්‍යාය පොදුයි. ඊළඟ එක තමයි තේර ගාථා පාළිය 8 වෙනි ග්‍රන්ථය. ඒකේ පොත් දෙකක් තියෙනවා තේර ගාථා සහ තේරී ගාථා කියලා. මේකේ පළවෙනි එක තමයි තේර ගාථා. ඒකත් කුද්දක නිකායේ 8 වෙනි ග්‍රන්ථය, සූත්‍ර පිටකයේ 22 වෙනි ග්‍රන්ථය, බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ 28 වෙනි ග්‍රන්ථය. තේර ගාථා පාළියේ තියෙන විශේෂත්වය තමයි ඒකේ නිපාත 21ක් තියෙනවා. සියලු තෙරුන් වහන්සේලා 264 දෙනෙක් ගාථා 1291ක් දේශනා කළා තියෙනවා. ඒකේ නිපාත 21 මම මෙතන සඳහන් කළා තියෙනවා. වෙලාව තියෙන හැටියට මම ඒක සඳහන් කරන්න. ඒකක නිපාතයේ වග්ග 12යි තෙරවරුන් වහන්සේලා 10 බැගින් 120යි. ගාථා 120යි. එතකොට ඒකක නිපාතයේ එක තෙරවරුන් වහන්සේ කෙනෙක් එක ගාථාවයි කියලා තියෙනවා. එතකොට තෙරවරුන් වහන්සේලා 120 දෙනෙක් ගාථා 120ක් දේශනා කළා තියෙනවා. මේ හැම කෙනෙක්ම මහා රහතන් වහන්සේලා. එතකොට මහා රහතන් වහන්සේලා සම්බන්ධයෙන් අපි තව තැනක් තිබුණනේ අපිට ඒක අධ්‍යයනය කරන්න. ධම්මපදේ අරහන්ත වර්ගයේ. ඒ වගේම මේ රහතන් වහන්සේලාගේ ස්වභාවයන් අධ්‍යයනය කරන්න ඇත්තටම ඒ අරහන්ත වර්ගයේ වගේම ඊටත් වඩා තාම උන්වහන්සේලා කොහොමද කටයුතු කරේ උන්වහන්සේලාගේ මානසික ස්වභාවය ආදී දේවල් මේ ගාථා 1291 සම්පූර්ණයෙන්ම තියෙන ඒවා. එතකොට පළවෙනි වර්ගයේ ස්වාමීන් වහන්සේලා 129ක් රහතන් වහන්සේලා 129ක් ගාථා 120ක් දේශනා කළා තියෙනවා. දෙවෙනි නිපාතයේ වර්ග 5යි තෙරුන් වහන්සේලා 51 නමක් ගාථා 98ක් දේශනා කළා තියෙනවා. තුන්වෙනි තික නිපාතයේ තෙරුන් වහන්සේලා 16 නමක් මහා රහතන් වහන්සේලා ගාථා 48ක්. චතුක්ක නිපාතයේ තෙරුන් වහන්සේලා 13 නමයි ගාථා 52ක්. ඊළඟට මේකේ මම බ්‍රැකට් එකක් දාලා තියෙනවා මේ ඒ කියන්නේ මෙතන මේ මොකක් හරි මිස්ටේක් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිපිටක බුද්ධ ජයන්ති පොතේ
ගාතාවත් දෙකක් අඩු ඇති අපි බලමු මොකක්ද ඒකයි ඔය වරහණක් දාලා තියෙන්නේ මොකක් හරි වැරද්දක් තියෙන නිසා ඒ කියන්නේ එතන වැරද්ද කියලා කියට මේ ගාතාවත් දෙකක් අඩු ඇති අර කලිනුත් මතකනේ අංගුත්තර නිකායේම කතා කරනකොට සූත්‍ර 100ක් එහෙම අයින් වෙලා තිබුණා ඒ කියන්නේ ඒවා හොයාගන්න බැරිව ඒ වගේ මෙතනත් එහෙම මොකක් හරි ඇති පංචක නිපාතේ තෙරුන් වහන්සේලා 12 නමයි මහරහතන් වහන්සේලා ගාථා 60යි චක්ක නිපාතේ මහරහතන් වහන්සේලා 13 නමයි ගාථා 84යි සත්තක නිපාතේ තෙරුන් වහන්සේලා මහරහතන් වහන්සේලා 5 නමයි ගාථා 35යි අටක නිපාතේ මහා තෙරුන් වහන්සේලා මහරහතන් වහන්සේලා 3 නමයි ගාථා 24යි නවක නිපාතේ මහරහතන් වහන්සේලා 1 කෙනයි ගාථා 9 දසක නිපාතේ මහරහතන් වහන්සේලා 7 නමයි ගාථා 70කුත් ඒකාදස 11 වෙනි නිපාතේ තෙරුන් වහන්සේලා 1 නමක් මහරහතන් වහන්සේ උන්වහන්සේ ගාථා 11ක් දේශනා කළා තියෙනවා ද්වාදස 12 වෙනි නිපාතේ තෙරුන් වහන්සේලා දෙනමයි ගාථා 24යි 13 වෙනි තේරස නිපාතේ තෙරුන් වහන්සේලා 1 නමයි ගාථා 13යි චුද්දස නිපාතේ තෙරුන් වහන්සේලා මහරහතන් වහන්සේලා දෙනමයි ගාථා 28යි 16 නිපාතේ මහරහතන් වහන්සේලා දෙනමයි ගාථා 32යි 20 නිපාතේ මහා තෙරුන් වහන්සේලා 10යි ගාථා 254යි 30 නිපාතේ මහා තෙරුන් වහන්සේලා 3 නමයි ගාථා 150යි 44 නිපාතේ මහා තෙරුන් වහන්සේලා 1 නමයි ගාථා 42යි පඤ්ඤා සති නිපාතෝ තෙරුන් වහන්සේලා 1 නමයි ගාථා 55යි සට්ටි නිපාතේ මහා තෙරුන් වහන්සේලා මහරහතන් වහන්සේලා 1 නමයි ගාථා 68කුත් මහා නිපාතේ මහා තෙරුන් වහන්සේලා 1 නමකුත් ගාථා 71කුත් දේශනා කරලා තියෙනවා මේක තමයි තේර ගාථා පාලිය කියලා කියයි. තේර ගාථා පාලිය ඇයි අපි පාවිච්චි කරන්න ඕනි කියලා කවුරු හරි මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම මගේ තියෙන පෞද්ගලික පිළිතුර තමයි භාවනා කරන් යනකොට වීරිය වැටෙනවනේ. වීරිය වැටෙනකොට අපි කල්යාණ මිත්‍රයෙක්ගෙන් සපෝට් එකක් ගන්න ඉන්නේ. එතකොට ඒ උදව්ව ගන්න මං පෞද්ගලිකවම පාවිච්චි කරන පොත තමයි තේර ගාථා පාලිය. එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා මුගලන් මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ බද්දී මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කොට්ටිත මහරහතන් වහන්සේ එතකොට කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ උන්වහන්සේලා කොහොමද මේ වැඩපිළිවෙල ඇතුලේ භාවනා කළේ ඊළඟට ධර්මය අවබෝධ කළේ ධර්මය අවබෝධ කරාට පස්සේ උන්වහන්සේලාගේ ස්වභාවය වීරිය බැලන්ස් කරේ සමාධියවල් වැඩුවේ ඔය හැමදේම ගාථාවල අන්තර්ගතයි. මේකෙත් ගාථාව විතරයි පෙළේ තියෙන්නේ මේ පොතේ කියන්නේ කුද්දක නිකායේ තේර ගාථාවේ තියෙන්නේ අට කතාවේ තමයි කතා වස්තුව තියෙන්නේ. එතකොට මේ පොත අට කතාවත් මේකට පැරලල්ව අපිට තියාගන්න වෙනවා. ඊළඟට තේරී ගාථා පාළිය මහා රහත් තෙරණීන් වහන්සේලාගේ උදාන තමයි තියෙන්නේ. ඒක කුද්දක නිකායේ 9 වෙනි ග්‍රන්ථය, සූත්‍ර පිටකයේ 23 වෙනි ග්‍රන්ථය, බුද්ධ ජයන්ති පිටකයේ 29 වෙනි ග්‍රන්ථය. මේකේ නිපාත 16ක් තියෙනවා. තේරී වරුන් වහන්සේලා 101 නමක්. සියලු ගාථා 521ක්. මේකට එක එක මතිමතාන්තර තියෙනවා. තේරීන් වහන්සේලා ප්‍රමාණය ඊළඟට ගාථා ප්‍රමාණය පොඩ්ඩක් එහෙම වෙනේවා. ඉතින් ඒක මම දැම්මේ නැහැ. නමුත් සාම්ප්‍රදායික පිළිගත් ගාථා ප්‍රමාණය සහ ඒ නොම්බර තමයි මම මේ දාලා තියෙන්නේ. ඒ නිසා සමහර කෙනෙක් මේක ටිකක් වැඩිපුර අධ්‍යයනය කරන කෙනෙකුට ඒ වගේ එහා මෙහාවක් වෙන්න පුළුවන්. නමුත් ඒවා පිළිගත් මතය තමයි මම මෙතනට එකතු කරලා තියෙන්නේ. නිපාත ටික තමයි 16. ඒකක නිපාතේ මහා තේරීන් වහන්සේලා දේශනා 18ක් තියෙනවා. ඒකක නිපාතේ ගාථා. දුක නිපාතේ තේරී ගාථා දේශනා 10ක් තියෙනවා. ටික නිපාතේ දේශනා 8ක් තියෙනවා. චතුක්ක නිපාතේ දේශනා 1ක් තියෙනවා. පංචක නිපාතේ තේරී ගාථා දේශනා 12ක් තියෙනවා. චක්ක නිපාතේ තේරී ගාථා දේශනා 8ක් තියෙනවා. සත්තක නිපාතේ තේරී ගාථා දේශනා 3ක් තියෙනවා. අට්ඨක නිපාතේ තේරී ගාථා දේශනා 1ක් තියෙනවා. නවක නිපාතේ තේරී ගාථා දේශනා 1ක් තියෙනවා. ද්වාදස නිපාතේ තේරී ගාථා දේශනා 1ක් තියෙනවා. 16 නිපාතේ තේරී ගාථා දේශනා 1ක් තියෙනවා. 20 නිපාතේ තේරී ගාථා දේශනා 5ක් තියෙනවා. 30 නිපාතේ තේරී ගාථා දේශනා 1ක් තියෙනවා. චත්තාලි සති නිපාතේ තේරී ගාථා දේශනා 1ක් තියෙනවා. මහා නිපාතේ තේරී ගාථා දේශනා 1ක් තියෙනවා. මේක තමයි මේ තේරී ගාථා පාළිය. එතකොට තේර ගාථා තේරී ගාථාත් පාළි දෙකේ වෙනස තියෙන්නේ රහතන් වහන්සේ රහත් තෙරණීන් වහන්සේ කියන එක විතරයි. උන්වහන්සේලාගේ අවබෝධයන් සහ ඒවා ලබා ගන්න කලින් ජීවිතවල ගත කරපු හැටි ඔය හැමදේම තියෙනවා. එතකොට ඒවා හරි වැදගත්. අපිට හිතනවනේ ඒ කාලේ අය බොහොම මේ වැඩපොළ නැතුව ඉඳලා භාවනා කරන්න සුදුසු පරිසරයන් වගේ තිබුණේ. එහෙම හිතනවනේ නෑ. මේක කියවනකොට හිතෙනවා අද වගේම තමයි ඒ කාලේ වෙනසක් නෑ. මේ සංකීර්ණ ස්වභාවය ඊට සාපේක්ෂව තිබිලා තියෙනවා.
වහන්සේලා තමයි උන්වහන්සේලා ඒ අවබෝධය ඇති කරගත්ත කියලා මේ ගාථා අධ්‍යයනය කරනකොට අපිට වැටහෙන කාරණයක්. අපි මේ පොත් දෙකත් බලමු. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා 28 29 සූත්‍ර පිටකයේ 22 වන සහ 23 වෙනි ග්‍රන්ථය තේර ගාථා පාළිය. එතකොට මේක තමයි පටුන කුද්දක නිකායේ තේර ගාථා පාළිය විෂය සුචි ඒකක නිපාතයෝ පඨම වග්ගයෝ. එතකොට ඒකක නිපාතය කියන තැන 250 කියලා ඉලක්කමක් දාලා තියෙන 2 ඉරක් 50 කියලා. කියන්නේ ඒකක නිපාතය පිටු අංක 50ට එනකන් යනවා කියන එක. එතකොට 50න් තමයි මේ ඉවර වෙන්නේ. ඊටකොට පඨම වග්ගයේ තියෙනවා සුභූති 1 2 3 4 5 විදිහට 10ක් තියෙනවා. සුභූති තේර ගාථා, මහා කොට්ටිත තේර ගාථා, කංකාරේවත තේර ගාථා, පුන්න තේර ගාථා, දබ්බ තේර ගාථා, සීත වනිය සම්භූත තේර ගාථා. ඔය විදිහට ඒ උන්වහන්සේලාගේ නමින් තමයි තේර ගාථාව තියෙන්නේ. එතකොට අපි දැන් කලින් මම සඳහන් කරා පළවෙනි 120ෙම එක ගාථාවයි තියෙන්නේ කියලා. 120ෙම එක ගාථාවයි. ඊළඟට ගාථා වැඩි වෙනවා ඒ විදිහට ඉස්සරහට යනකොට. අපි පළවෙනි එක ගාථාවක් බැලුවොත් එහෙම තේර ගාථා පාළිය නිදාන ගාථා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතකොට මේ ඒකක නිපාතයේ පළවෙනියටම ඉස්සරහින් ගාථා තුනක් තියෙනවා නිදාන ගාථා කියලා. එතකොට නිදානය කියලා කියන්නේ හේතුව පත්ති ප්‍රබෝධ හටගන්න ඒවනේ ඒ ස්වභාවයෙන් ඒ ස්ථානයේ. එතකොට ඒ විදිහට ගාථා තුනක් සඳහන් කරලා තිනවා. සීහානංච තදාන්තානං දාඨීනං ගිරි ගබ්බරේ සුනාත භාවි තත්තානං ගාථා අත්තූපනායිකා යතා නාමං යතා ගොත්තා යතා ධම්ම විහාරිනෝ යතාදි මුත්තෝ සප්පඤ්ඤා විහරින්සු අතන්දිතා තත්ත තත්ත විපස්සිත්වා පුසිත්වා අච්චුතං පදං කතන්තං පච්ච වෙක්ඛන්තා ඉම මත්ත මභාසි සුන්. මෙන්න මේ ගාථා තුන නිදාන ගාථා හැටියට තියෙනවා. ඊට පස්සේ තමයි ඒකක නිපාතේ 1 කියලා සුභූති තේර ගාථාව සඳහන් වෙන්නේ. චන්නාමේ කුටිකා සුකා නිවාතා වස දේව යතා සුකං චිත්තාමේ සුසමාහිතං විමුත්තං ආතාපි විහරාමි වස්ස දේවාති ඉත්තං සුදං ආයස්මා සුභූති තේරෝ ගාතං අභාසිතාති. එතකොට අපි ඒක සිංහලත් පොඩ්ඩක් බලමු. නිදාන ගාථාවේ තියෙන්නේ ගිරි ගුහායෙහි නද දෙන දල ඇති සිංහයන් වැනි වැඩූ සිත් ඇති ආර්යයන් තමන් පිළිබඳව ගෙනහැර දැක්වූ ගාථාවන් අසව. මොකක්ද කියන්නේ? ගිරි ගුහායෙහි නද දෙන දල ඇති සිංහයන් වැනි වැඩූ සිත් ඇති ආර්යයන් තමන් පිළිබඳව ගෙනහැර දැක්වූ ගාථාවන් අසන්න. සුභූති ආදී යම් යම් නම් ඇති ගෞතම ආදී යම් යම් ගෝත්‍ර ඇති යම් බඳු සමාපatti විහරණ ඇති ශ්‍රද්ධා අධිමුත්ත ඇති ත්‍රි හේතුක කර්මජ්ජ ප්‍රඥාවෙන් ප්‍රඥාතෝ අනලස් වාසය කළාහුද ඔහු ඒ තන්නේ විවසුන් වඩා නිවන්සුව ලැබ කෘත්‍යාන්ත සංඛ්‍යාත අග්‍රඵලය නුවණින් සලකා බලනුවෝ මේ අත්තූපනායික ගාථා වරහන් ඇතුලේ අර්ථය වදාළහ. ඒක තමයි නිදාන ගාථාව. එතකොට එතන සඳහන් වෙනවා මේ තේර ගාථා පාළිය ගැන මොනවද තියෙන්නේ කියලා. ඊළඟට ඒකගෙන පාදේ පළවෙනි ගාථාවේ සඳහන් වෙනවා මාගේ කුටිය සුබෝධි මහරහතන් වහන්සේ කියනවා මාගේ කුටිය සොයන ලද වරහන් ඇතුලේ ඒ හේින්ම සුවයලවයි. වාත පීඩා රහිතය මේගේ රිසිසේ වසිනු මැනවි. මාගේ සිත මොනවට සමාහිත වූයේය වරහන් ඇතුළේ කෙලෙසුන් කෙරෙන් සමාහිතය වෙසසින් මිදුනේයි ආරබ්ධ වීරිය ඇතිව වෙසෙමි මේගේ එයින් වසිනු මැනව. නොහොත් මාගේ ආත්ම භාව සංයුතය එහෙයින්ම සුඛ ප්‍රාප්තිය නිහතමානය මේගේ රිසිසේ වසිනු මැන. මාගේ මේ සිත මොනවට සමාහිත වූයේය විමුක්තය මම වරහන් ඇතුළේ ආරබ්ධ වීරිය ඇතිව වෙසෙමි මේගය වරහන් ඇතුළේ එහෙයින් වසිනු මැනවි. මෙසේ ආයුෂ්මත් සුභූති ස්තිවීරයන් වහන්සේ මේ ගාථාව වදාළහ. ඔන්න ඔය විදිහට තමයි තේර ගාථා පාළිය යන්නේ. මේ පළවෙනි ගාථාව තමයි සඳහන් කළේ. එතකොට උන්වහන්සේගේ හිත බොහොම නිවිලා නිදහස් වෙලා කෙලෙස් වලින් අයින් වෙලා ඊටාම සුවසේ වාසය කරනවා වහින්ද කියලා උන්වහන්සේ ආරාධනා කරනවා.
මේ වගේ සිහනාද තමයි උන්වහන්සේලා පවත්තන්න. එතකොට ගාථා 1000 ගානක් ඇතුලේ රහතන් වහන්සේලා විසින් පවත්වපු සිහනාද. එතකොට මේක තමයි තේර ගාථා පාළියේ සඳහන් වෙන්නේ. ඊට තේරී ගාථාව එකත් අපි බලමු විනාඩි කිහිපයක් අරගෙන. මේක තමයි තේරී ගාථා පාළියේ 29 වෙනි ග්‍රන්ථය සූත්‍ර පිටකයේ 23 වෙනි එක. තේරී ගාථා පාළියේත් මේ විදිහේ තමයි විෂය සුචියේ තියෙන්නේ. ඒකක නිපාතේ අඤ්ඤ තේරී ගාථා, මුත්තා තේරී ගාථා, පුන්නා තේරී ගාථා, තිස්සා තේරී ගාථා, තිස්සා තේරී ගාථා, දීරා තේරී ගාථා, වීරා තේරී ගාථා ඔය විදිහට උන්වහන්සේලාගේ නමින් තමයි තේරී ගාථාව යන්නේ. එතකොට ඒකක නිපාතේ, දුක නිපාතේ, තික නිපාතේ, චතුක් නිපාතේ ආදී ලෙස නිපාත 4ක් සඳහන් කළා. එතකොට උන්වහන්සේලා ඒ තේරීන් මහා තේරීන් වහන්සේලා විසින් සිද්ධ කරපු ගාථා තමයි මේකේ තියෙන්නේ. තේර ගාථා වගේම තමයි. අපි එක තේරී ගාථාවක් බලමු. පළවෙනි එකම ගමු. මේකේ සඳහන් වෙනවා ඒකක නිපාතේ 1:1. එතකොට මේ එක ගාථාවයි තියෙන්නේ. සුකං සුපාහි තේරීකේ කତ୍වා චෝලේන පාරුතා උපසන්තෝහි තේ රාගෝ සුක්කඩාකංව කුම්භි යන්ති ඉදං සුදං අඤ්ඤතරා තේරී අපඤ්ඤාතා බික්ඛූනි ගාතං අභාසිතාති. එතකොට අඤ්ඤතර තේරී ගාතයි. එතකොට මේ තෙරුන් වහන්සේගේ තේරීන් වහන්සේගේ නම සඳහන් කළ නැහැ. අඤ්ඤතර තේරීන් වහන්සේ කෙනෙක් කියලා සඳහන් වෙනවා. තේරී කාවේනි පහුල්වතින් සිවුරු කොට හඳනා පොරෝනා ලද සිරුර ඇතිව සුවසේ වාසය කර යම් හේකින් තොපගේ වරහණලු సంతානයේ උපදනා කාමරාගයේ රත් වූ කුඹුයෙහි වරහණ ඇතුලේ බඳුනෙහි ශුෂ්කාඩායකයක් වරහණ ඇතුලේ වියලී ගිය පලාවක් වරහන් වල සෙයින් අනගැමි මගින් සංසිදුනේ වේද එහෙයිනි. මෙසෙයින් තේරිකා නම් එක්තරා අප්‍රකට මෙහෙණක් ගාථාවක් කියුවේ. එතකොට අප්‍රකට ඒ තේරීන් වහන්සේ සිද්ධ කරපු ගාථාව තමයි පළවෙනියටම අඤ්ඤතර තේරී ගාථා කියන එකේ සඳහන් වෙන්නේ. එතකොට මේ විදිහට ගාථා ඉස්සරහට ගලාගෙන යනවා. තේර ගාථා වගේම තමයි ඒ උන්වහන්සේලාගේ ඒ විමුක්ති රසය, ඊට පස්සේ මාර්ගඵලය ලැබිච්ච හැටි, රහත් වෙච්ච හැටි, ඒ දේවල් තමයි මේකේ ගොඩාක් වෙලාවට සාකච්ඡා කෙරෙන්නේ. එතකොට අද දවසේ අපි කුද්දක නිකායේ තේරී ගාථා පාළියට එනකන් අපි කතා කරා කියන 9 වෙනි ග්‍රන්ථය. එතනින් එහාට ඊළඟ දවසේ තමයි කතා කරන්න වෙන්නේ. විනාඩි කිහිපයක් අරගෙන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අද දවසේ කතා කරපු එකේ පොඩ්ඩක් අහන්න පුළුවන්. ඔය කුද්දක නිකායේ ගොඩක් වෙලාවට තියෙන්නේ හාමුදුරුවෝ වහන්සේ මේ රහතන් වහන්සේලාගේ දේශනා වගේද වැඩි නැත්නම් අර සූත්‍ර වගේ ඒ වගේ ඒවා අඩුයිද ගොඩක්? නෑ එහෙමම කියන්න තමයි නේද? දැන් තේර ගාථා පාළියත් තේරී ගාථා පාළියත් ඊට පස්සේ නිද්දේශ පාළියත් දැන් තව අපි ඉවර වෙනකම්ම මේක කළේ නෑනේ. තව තියෙනවා දැන් අද අපි කතා කරපු සුත්ත නිපාතේට ලියපු අටුවා පොතක් හැටියට තියෙන පොතකුත් තියෙනවා කුද්දක නිකාය ඇතුලේ. චූල නිද්දේශය, මහා නිද්දේශය කියලා. එතකොට ඒක සාරිපුත්ත හාමුදුරුවෝ සම්පූර්ණයෙන්ම මේක කළා. එතකොට දැන් ඔය මම සෙනසුරාදා වැඩසටහනට ගන්න පටිසම්භිදා මග්ගය ඒකත් මේක ඇතුලේ තියෙන එක අට කතාවක්. එතකොට දැන් හිතාගන්නකෝ මේ සුත්ත නිපාතේ කියන සූත්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා තමයි ඒකේ ගොඩාක් තියෙන්නේ. ඒතකොට ඒ දේශනා සාරිපුත්ත මහරහතන් වහන්සේ අටුවාවක් හැටියට වෙනම පොත් දෙකක් තියෙනවා. එතකොට ඒකේ තියෙන්නේ මේ සුත්ත නිපාතේ අටක පාරායනයේ තියෙන වර්ග විශේෂයෙන් පාරායන වර්ගයේ තියෙන දේශනා සහ අටක වර්ගයේ තියෙන ඒ ගාථා මේ කග්ගවිසං සූත්‍ර ආරම්භයේ වරගෙන ඒව විශ්ලේෂණය කරනවා. එතකොට ඒකේ අපි බැලුවොත් එහෙම බුද්ධ දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා වලට පස්සේ අපේ මහරහතන් වහන්සේලා එකතු කරපු පොතුත් තියෙනවා. දැන් බුරු මෙහෙම ගත්තාම දැන් අපි දන්නවා මිලින්ද ප්‍රශ්න කියලා එකක් තියෙනවා. මිලින්ද ප්‍රශ්නය කියන එකත් කුද්දක නිකායට ඇතුළත් වෙනවා. හැබැයි අපිට අපේ පොත් ලිස්ට් එකේ ඒක නෑ. ඉතින් ඔය වගේ තියෙනවා. නමුත් බැලුව බැලමට තියෙන්නේ ගොඩක් බුදුරජාණන් වහන්සේගේ දේශනා. එහෙනම් අද දවසේත් මේ වැඩසටහන තුලින් එකතු කරගත්ත පින දෙවියන්ට අපි අනුමෝදන් කරමු. සියලුම පින් කැමති දෙවියෝ
මේ පින දැක බලා සතුටින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා පින් අනුමෝදන් වන දෙවියන්ගේ දැහැමි රැකවරණේ පිහිට ආශිර්වාදය අපි හැම දිනාටම නිරන්තරයෙන් නෝඩුම ලබා දෙත් අවසානයේ දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙමු. ඒ වගේම තමයි අපි හැම දිනාටමත් මේ සූත්‍ර අධ්‍යයනය කිරීම ඉගෙන ගැනීම තුළ රැස් කරගත්ත පින උපකාර කරගෙන සූත්‍ර අධ්‍යයනය කළ භාවිත චිත්තයක් හැටියට ඒව පුරුදු කරලා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පිනත් උපකාරක ධර්මයක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. හොඳයි හැම දිනාටම ආශිර්වාද කරනවා සිත සාන්තිය අභිවෘද්ධිය චිරජීවනය දිගාසිරි සම්පත් සැලසේවා කියලා කවුරුත් වන්දනා කරගන්න. සුඛී වූ අභිවාදන සීලිස්ස නිච්ඡං අද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුපත්තේ